ධර්ම දේශනාව අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුත්තැල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාමාධිපති පූජ්‍යපාද දෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. තෙරුවන් සරණයි ඔබ සැමට. ඔබ දැනටමත් දන්නා දෙයක් තමයි අප මේ සූදානම් වන්නේ සෑම ඉරිදාවකම සන්ධ්‍යායාමෙහි රාත්‍රී 9:30 සිට 11 දක්වා ඔබ හමුවට එන හෙළිදරව්ව වැඩසටහන ආරම්භ කිරීමට බව. මේ වන විටත් අප ඔබට යම් යම් කරුණු මේ ඔස්සේ වැඩසටහන් 10ක් 12ක් ඔස්සේ යමින් පැහැදිලි කරලා තිබෙනවා. ඔබ බොහෝ දෙනෙක් ඊට සවන් දී තිබෙනවා. ප්‍රශංසාත්මකව අපට කතා කරලා තිබෙනවා. මේ හෙළිදරව් වූ කරුණු යටතේ ඔබට දැනගත යුතු තවත් වැදගත් කරුණු තිබේ නම් ඒවා අපෙන් විමසන ලෙසට අප ඔබට ලිපිනයක් සමග දුරකථන අංකයකුත් ලබා දී තිබෙනවා. මෙම වැඩසටහන ධර්මදේශනා වලින් පමණක් සමන්විත නොවන බැවින් සහ ඔබට අවශ්‍ය සමාජමය කරුණු පිළිබඳව කතිකාවතාවක් කරන බැවින් සවන් දෙන්න දිගටම ඉදිරියේදී ඒ ඔබේ සමාජමය ගැටලු අපි ධර්මානුකූලව විග්‍රහ කරන්න කල්පනා කරනු ලබනවා. ඒ තුළින් අප බලාපොරොත්තු වෙන්නේ මේ බුදු සමයේ පවතින තත්ත්වයන් තුළ අපගේ සැනසීම පිණිස හේතු නොවන කිසියම් ආකාරයේ යටවුන තත්ත්වයන් අපෙන් ඈත් වූ තත්ත්වයන් තිබෙනවාද කියා සොයා ඒවා අපේ භාවිතයට ගැනීමයි. එසේනම් අදත් අපි හෙළිදරව් වැඩසටහන ආරම්භ කරමු. තවත් ඒ බඳු හෙළිදරව් වෙන තවත් කරුණු හෙළිදරව් වෙන ධර්ම දේශනාවක් මගින් සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නතාව කස්සප සද්දම්මස්ස ලෝකේ අන්තර්දානං හෝති යාව න සද්ධම්ම ප්‍රතිරෝපකං උප්පජ්ජති තී. මෙම ධර්මදේශනාවන්ට සවන් දෙන ධහමට ලැබි ධහමේ ගැඹුරින් ජීවිතය ආලෝකමත් කර ගැනීමට කැමැති සදහවර පින්නතුනි, අප හැම දෙනාම සමස්ත ලංකාවාසී කියමු අපි ලංකාවාසී බෞද්ධ ජනතාවම තම තමන් දන්නා පරිදි කිසියම් ආගමික ක්‍රියාදාමයක නිරත වී සිටිනවා. මව්පියන්ගේ උපදෙස් පරිදි, ගුරුවරුන්ගේ උපදෙස් පරිදි, පූජ්‍ය පක්ෂයේ උපදෙස් පරිදි. අපට වැටහෙන දෙයක් තමයි බොහෝ දෙනෙක් විමර්ශනශීලී වී නැහැ. බුදු සමයෙන් පෙන්වා වදාලා වූ උත්තරීතර සැනසීමට උරුමකම් කියන්නට
අපට බැරිද? බැරි ඇයි? ඒ අපට අහිමි දෙයක්ද? කියන මේ කරුණ පිළිබඳව සාමාන්‍ය කෙනෙක් විමසලිවත් වන්නේ නැහැ. එසේවද කලාතුරකින් එබඳු විමසීම් ඇති පුද්ගලයින් අපට මුණ ගැසෙනවා. අපත් එබඳු විමසීම් සහිත පුද්ගලයෙක් වී සිටිනවා කල් ඇතිව සිටම. පුරාවසර 35ක පමණ කාලයක් තිස්සේ මේ පිළිබඳව අපේ කිසියම් විමසීමක් තිබෙනවා. මේ විමසීමේදී අපි සමාජයේ පවතින චාරිත්‍ර තිලෝක බුදු පියාණන් වහන්සේ ත්‍රිපිටකයේ අපට උගන්වා තිබෙන ඉගැන්වීම් සමග සසඳා බැලීමක් කරනු ලබනවා. ඒවායේ අර්ථ විග්‍රහයන් වර්තමානයේ පවතිනා වූ අර්ථ විග්‍රහයන් සමග සංසන්දනය කිරීමක් කරනවා. මේ සංසන්දනය කිරීමේදී අපට වැටහුණ දෙයක් තමයි බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීම් වල පවතිනා වූ ගැඹුරු බව, ශුන්‍යතවාදයෙන් යුක්ත බව, කිසියම් ආකාරයක ලිහිල් බවකට ලක් වී සමාජයේ පරිහරණයෙන් බාහිර වී කිසියම් නොගැඹුරු තැනක මුළු මහත් බෞද්ධ සමාජයේම නතර වී සිටින බව, පිළිහිමක් විනා අධ්‍යාත්මික වශයෙන් දියුණුවක් සිදු නොවන බව. මේකට හේතුව බෞද්ධ පින්නතුන්ගේ පිළිබඳ උත්සාහයක් නැතිකමද? තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මයේ ප්‍රතිඵල රහිත අක්‍රීය දෙයක් වීමද? කියන මේ කරුණු විමසිලට ලක් වෙනවා. මෙහිදී අප දකින දෙයක් තමයි පවතින ශ්‍රව්‍ය දුස්ත්‍ය නැත්නම් ධර්මශාලාවල පවත්වන්නා වූ දේශනාවන් තුළ ධර්මදේශනාවන් සියල්ල නිවැරදි බවත් අපට අනුගමනය කළ නොහැකි බවත් කියන මේ කරුණ කියවෙන එක. ගියෝ සිටමින් හෝ අනුගමනය කළ නොහැකි ඉතා දුෂ්කර ප්‍රතිපදාවක් බවට ඇතැම් විට මේ පත්කොට තිබෙන බව අපි දකිනවා. නමුත් අප ත්‍රිපිටකය තුලම දකිනවා සුනීත සෝපාක වැනි අය, රජ්ජුමාලා වැනි අය, බාහිය දාර්ශීරේ වැනි අය, පුක්කුසාති වැනි අය මේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වදාළ දහම වටහා ගැනීමට ඊතරම් උගතුන් නොවූ බව සහ ඊතරම් කාලයක් ගත නොකළ බව. එබැවින් එදාට වඩා උගතුන් බහුල, එදාට වඩා බුද්ධමය ස්වභාවයේ බහුල සමාජයකට ප්‍රයෝජනගත නොහැකි යල් පැන ගිය දහමක් විය යුතු නැහැ බුදුදහම. ලෝකපවතින ප්‍රගතිශීලීම දහමක් වන මෙය වර්තමානයේ ජීවත් වෙන මිනිස් සමාජය සඳහා සමාජයේ ප්‍රගතිය සඳහා යොදාගත නොහැකි නම් ඒ පවතින්නේ මරණින් මතු ප්‍රයෝජන ගැනීම නැමැති ආත්මාර්ථය තුල නම් එහි ප්‍රතිඵල පවතින්නේ අනාගතයේ පහළ වෙන බුදුවරයෙක් තුළ ලැබෙන ප්‍රතිඵලයක් තුන නම් මා දකින්නේ මල දහමක් හැටියටයි. එසේ විය යුතු නැහැ. එසේ විය යුතුයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොටත් නැහැ. එබැවින් අප අද ධර්මදේශනාවේදී විමර්ශනයට ලක් කරනු ලබන්නේ බුදු සමයෙන් පෙන්වනු ලබන ප්‍රතිඵල අත්කර ගැනීම හමුවේ බහුතරයක් අප අසමත් වී ඇත්තේ බොහෝ දෙනා කියන පරිදි අපේ පින්වන්තකම අධිකමද නොසම් නොයසේනම් වෙනක් කරුණක් බැයි විමසිත ලක් කිරීම. ඔබට අපහුරු නම් අප මේ ධර්මදේශනාවලදී බොහෝ විට
සූත්‍ර දේශනා දෙකක් එකට එක සංසන්දනය කරලා ගන්න. ඒ දෙකේම කරුණු එක සමානව පවතින විට ඒ දෙකකින් කරුණු ඉදිරිපත් කරමින් අපි ඔබට කරුණු පැහැදිලි කළා. හැම විටම නොවුණත් සමහර දීර්ඝ සූත්‍රවලදී එක සූත්‍ර දේශනාවක් ගත් බව සහ ඇතැම් විට ගාථාවක් පවාගත් බව ඔබට මතක ඇති. ත්‍රිපිටකය තුල සැරිසරීමේදී මට හමු සූත්‍ර දේශනා අතර කුද්දක නිකායේ පවතිනා වූ එක සූත්‍රයකුත් අංගුත්තර නිකායේ පවතිනා වූ තවත් සූත්‍රයකුත් මගේ අවධානයට යොමු වී තිබුණා. එතෙන් මිට කුද්දක නිකාය නොවෙන්නත් පුළුවන්. මගේ මතකයේ බැහැරවීමක් නිසා එසේ විය හැකි. කෙසේ වෙතත් මේ සූත්‍ර දේශනා දෙකේ නමම ඔබට ඉදිරිපත් කරන්න. එකකට කියනවා සද්ධම්ම ප්‍රතිරූපක සූත්‍රය කියලා. අනිකට කියනවා ආනි සූත්‍රය කියලා. කුමක්ද බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනා දෙක තුල මේ සමාජයට එලි කර තිබෙනා වූ ඉංගිය නැත්තම් රහස කියන එක අපි අද විමසට ලක් කරමු. විමසිල්ලට ලක් කරමු. මේ විමසිල්ලේ අවසන් ප්‍රතිඵලයේ විය හැක්කේ යථාර්ථය අවබෝධ වීම. ඔබ කිසියම් ව්‍යාජයකින් ඔබේ සිත් වසාගෙන තිබෙනවා නම් ව්‍යාජය නිසා ඔබ යම්කිසි මන්දෝත්සාහී බවකට පත් වී පවතිනවා නම් ඒ තුළ මේ සමාජයේ ප්‍රගතියට විශාල බාධාවක් වෙමින් පවතිනවා නම් ඒ ඉවත් වීමට මෙය හේතු නැතයි අප විශේෂයෙන් කල්පනා කරනු ලබනවා. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසනු ලබනවා. කෝපන බන්තේ හේතු කෝපච්චයා කියලා. ස්වාමීනි අල්ප වශයෙන් ශික්ෂාපද පනවා තිබියදී බහුතරයක් පිරිස බුදු සමයේ ප්‍රයෝජනයන් ලබා ගන්නු ලැබුවා. ශික්ෂාපද බහුල වන්නට ප්‍රතිඵල ලබා ගන්නා පිරිස අල්ප වෙනවා පේනවා. මේකට හේතු වශයෙන් ඔබ වහන්සේ මොකක්ද දකින්නේ කියලායි ප්‍රශ්න කරන්නේ. මිනිසුන් බියටපත් වන විට පාපයන්ට නැඹුරු වන විට සද්ධර්මයෙන් ඈත් වෙන බවත් ඔවුන් පාලනය කිරීම සඳහා ශික්ෂාපද පනවන්නට සිදු වෙන බවත් මෙහිදී පැහැදිලි කරනු ලබනවා. විශේෂයෙන් මෙහිදී මා ඔබට මතක තබා ගැනීම සඳහා යම් කරුණක් ඉදිරිපත් කරනු ලබනවා. මේ අපට හරි වැදගත්. එය ශාසන ඉතිහාසයේ ඉගැන්වීමකට සීමා නොකොට ඔබේ ජීවිතයට ප්‍රයෝජනයෙන් සඳහා තේරුම් ගන්න බලන්න. සෝකේ බුද්ධත්වයෙන් පසු උන්වහන්සේ ගමින් ගම යමින් ලෝකයට ධර්ම දේශනා කිරීම සඳහා ත්‍රිසක් ශ්‍රාවක පිරිසක් ඇති කරගනිමින් ඔවුන්ට ධර්ම විනය ඉගැන්වුවයි කියලා කියනවා. ආනාපාති මොක්ඛ කියලා කියනවා ඒකට. පුරා 20 වසරක් යනතුරු වර්තමානයේ අපභාවිතා කරනු ලබන මේ ශික්ෂාපද 15 සිදු නොවන බවත්. ශික්ෂාපද වලින් පරිබාහිරව වුන් කිසියම් ධර්ම විනයක් තුළින් අර කිව් බහුතරයක ප්‍රතිඵලලාභීත්වය ඇති වුණ බවක් තමයි සඳහන් වෙන්නේ. ආශවට්ටනීය ධර්ම හේවත් සදහම් වටහා ගන්නට බැරි පුද්ගලයන්ගේ සසුන්ගත වීම තුළ ඔවුන් සදහම් වටහාගත් අයගේ ස්වභාවයට බාහිරයෙන් පාලනය කිරීම සඳහා තමයි යම් යම් අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ මේ ශික්ෂාපද පනවමින් දෙතුන් වතාව සංශෝධනය කරමින් වර්තමානයේ අපිව සඳහන් කරනු ලබන ශික්ෂාපද විනය පිටකය නම් සඳහන් වූ දෙය වරින් වර පැන වූ බව සඳහන් වෙනවා. එතකොට අපට එතන ගැඹුරින් හිතන්න සිදුවන දේ තමයි
පුරා අවුරුදු 20ක් යනතුරු ශික්ෂාපද විනයක් තිබුණේ නැතිව බහුතරයක් බුදු සමයෙන් ප්‍රයෝජන ගත්තා. ශික්ෂාපද පනවන්නට ඒ ප්‍රතිඵල ඈත් වෙනවා. මේ වෙනස කුමක්ද? මේ වෙනස සඳහා ලැබූ නමක් මේ සමාජයේ නැහැ. නමුත් මායට නමක් තබනවා. ඒ තමයි අරුණවතී සූත්‍රයේ සඳහන් පරිදි යෝ ඉමස්මින් ධම්ම විනේ අපමත්තෝ විහෙසති. යමෙක් මෙම ධර්ම විනයෙහි අප්‍රමාද වන්නේද? ධර්ම විනයෙහි තේරුම ධර්මයේ මූලික කොටගත් හික්මීම කියන එකයි. ධර්ම විනයක් තිබී තිබෙනවා. නමුත් ධර්ම විනයට ශික්ෂණයටපත් වෙන්න බැරි අය සඳහා ශික්ෂාපද විනයකුත් ඇතිකොට තිබෙනවා. මේක තේරුම් ගන්න වෙනවා. මේ පිළිබඳව මේ සද්ධර්ම ප්‍රතිරූපක කියන සූත්‍රයේ සඳහන් වෙනු ලබන්නේ හරි ලස්සන දෙයක්. ප්‍රතිරූපය කියන්නේ කුමක්ද කියලා තේරුම් ගන්න. දැන් විහාරස්ථානයක චෛත්‍යයක් තිබෙනවා. ඒ චෛත්‍යනේ පුංචි දරුවෝ එකතු වෙලා උණුබට ටිකක් හරි මොනවා හරි ගස්සලා කුඹුරක නැත්තම් වත්තක සුදු රෙද්දක් පොරවලා වෙසක් වලට චෛත්‍යයක් ඉදු කරනවා. ඒ සැබෑ චෛත්‍යයක් නෙවෙයි. චෛත්‍ය ප්‍රතිරූපයක්. චෛත්‍ය වාගේ වුණාට ඇතුළේ නිදන් වස්තුව කිසිම පූජනීය දෙයක් එහි නැහැ. පිටතින් පමණයි. ප්‍රතිරූපයේ ස්වභාවය තේරුම් ගන්න ඕනේ එහෙමයි. ඒ වගේ සද්ධර්මයේ සහ සද්ධර්ම ප්‍රතිරූපකයේ කියන වචනේ ඇයි බුදුරජාණන් වහන්සේ දේශනාවක් වශයෙන් දේශනා කරලා තියෙන්නේ. එහෙම දෙයක් අනාගතයේ විය හැකි බව උන්වහන්සේ නොනින් දැක තිබෙන නිසා. ත්‍රිපිටකයේ පවතින සූත්‍ර අතර තියෙනවා ලෝකාවබෝධ කියලා සූත්‍ර වර්ගයක්. මේවායි සඳහන් වෙන්නේ බුදුන් වහන්සේ යමක් බුද්ධත්වයේ පටන් පරිණාමය දක්වා කාලය තුල දේශනා කළේද, කියන ලද්දේද, ප්‍රකාශ කරන ලද්දේද, ඒවා එසේම සිදු වෙනවායි කියන එක. එහෙනම් මේ ප්‍රකාශය අනුව සද්ධර්මයේ යටපත් වීමකුත්, සද්ධර්ම ප්‍රතිරූපකයන් ඉපදීමකුත්, සද්ධර්ම ප්‍රතිරූපක විනාශ වී සද්ධර්මයේ මතුවීමකුත් කියන මේ කරුණු අනාගතයේදී විය හැකි බව උන්වහන්සේ පැහැදිලි කරලා දානවා. මේ පිළිබඳව අප කල්පනා කරනු ලැබී අද යෙනෙයි. වසර 10ක් 15කට පමණ පෙර සිට. මා ඔබට තේරෙන කතාවක් කියන්නම්. වෙළඳ පොලේ වටිනාම දෙයක් තමයි මැණික්. රත්තරන්. මේ රත්තරන් වලට තිබෙනවා ව්‍යාජ රත්තරන් කියලා જાතියකුත් සමාජයේ. රත්තරන් පාට රත්තරන් වගේ. නමුත් රත්තරන් වල වටිනාකම නැහැ. ඔබ බලන්න එක හා සමාන රන් ආභරණ දෙකක් අපි කියමුකෝ සැබෑ රත්තරන් කියලා. ඒත් රන් පාට සහ හැඩේ පවතිනවා. ඒ ආකාරයෙන්ම එමාච්චේම ව්‍යාජ රත්තරන් වලුත් ඒවා හදන්න පුළුවන්. ඒත් වර්ණේ හැඩේ වගේමයි. නොදන්නා කෙනෙකුට මේ දෙකේ වෙනස හොයාගන්න බෑ. නමුත් රන්කරුවා දන්නවා සැබෑ රන් මාලේ වටිනාකම රුපියල් ලක්ෂ 2ක් කරන විට ව්‍යාජ රන් මාලේ වටිනාකම රුපියල් 10000ක්වත් වෙන්නේ නැහැ කියන්නේ. මේ උපමාව මා කල්පනා කරමින් සිටින විට තමයි සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගේ රන් උපමාව මා දුටුවේ. උන්වහන්සේත් වදාරනවා. මහා කාශ්‍යපය වෙළඳ පොලේ සැබෑ රන් තිබෙන තුරු වෙළඳ පොලට ව්‍යාජ රත්තරන් එන්නේ නැහැ. නමුත් වෙළඳ පොලට ව්‍යාජ රත්තරන් යම් මෙහිකින් පැමිණියොත් ව්‍යාජ රත්තරන් ලාභ වෙමින් සැබෑ රන් අතර දහන් වෙනවා. දැන් මේ සැබෑ රන් සහ ව්‍යාජ රන් වශයෙන් බුදුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ මොනවද කියන එක තේරුම් ගන්න. සැබෑ රන් සත්‍යයේ දුක තුනීකට උන්ට නිවීම සැනසීම ලබා දෙන්නා වූ නිර්මල වූ සද්ධර්මය. එම හැඩේම එම පාඨම තියෙන නැත්නම් එම වචනයෙන් භාවිතා කරමින්
නිවන් මඟ වළක්වන්නා වූ සත්‍ය සසරේ අතරමං කරන්නා වූ සද්ධර්මයේ වාග්යදය සද්ධර්ම ප්‍රතිරූපකය. මෙහිදී සඳහන් කරනු ලබනවා මා ඉහතින් සඳහන් කළ පාඩය මහා කාශ්‍යපය සද්ධර්මයේ අතුරුදහන් වෙන්නේ නැහැ සද්ධර්ම ප්‍රතිරූපකයක් ඇතිතුරු. යම් විටක සද්ධර්ම ප්‍රතිරූපකයක් සමාජගත වේද ඒට සද්ධර්මයේ අතුරුදහන් වෙනවා. මේ පිළිබඳව ඔබට මා මින්තර මතක් කළ පාඩේ යලිත් එලි කර දෙන්නම් මතක් කර දෙන්නම්. ත්‍රිපිටකේ පුරා පවතිනවා. අලුත් මුද්‍රිත ග්‍රන්ථවල විශේෂ ආදර්ශ පාඩයක් වශයෙන් පෙන්වලා තිබෙනවා. තථාගතප්පවේවිතෝ ධම්ම විනයෝ විනයේ විවටෝ විරෝචනෝ පටිච්චන්නෝ. තථාගතයන් වහන්සේ විසින් මනාව අවබෝධ කරන ලද ධර්ම විනය බබලන්නේ විවෘත වුණොත් පමණයි යට වුණොත් බබලන්නේ නැහැ. මෙතන විශේෂ වචනයක් තිබෙනවා ධර්ම විනය කියන එක. දැන් මේ සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයේ ඊළඟට පැහැදිලි කරව දාරන කරුණ මා කියන්නේ කාටවත් එනුම් පදයක් සඳහා හෝ කාටවත් විනෝද අදහසින් නොවේ. උන්වහන්සේම වදාරනවා වෙළඳපොළට ව්‍යාජ රත්තරන් එනවා වගේ මේ සද්ධර්මයේ පවතින තත්වයන් තුළ සද්ධර්ම ප්‍රතිරූපක පහළ වෙනවායි කියන එක. න පඨවි ධාතු සද්ධම්මං අන්තර්දාපේති න ආපෝ ධාතු සද්ධම්මං අන්තර්දාපේති න වායෝ ධාතු සද්ධම්මං අන්තර්දාපේති න තේජෝ ධාතු සද්ධම්මං අන්තර්දාපේති. මේ ශාසනය තුල පඨවි ආපෝ තේජෝ නම් වූ සතර මහා ධාතුන් සද්ධර්මයේ අතුරුදහන් කරන්නේ නැහැ. ඊට අදාළ මෝග පුරුෂයින් ශාසනය තුලම පහළ වී ඔවුන් සදහම් අතුරුදහන් කරනවා කියන වචනය ත්‍රිපිටකයේ සඳහන් වී තිබෙනවා. ඒ කිසිවෙක් බාරගත යුතු නැහැ, කිසිවෙක් සිත රිදවාගත යුතු නැහැ. එසේ විය හැකිද පිළිබඳව විමසිල්ලයි අපි කරන්නේ. අන්න මේ තුල මට සැකයක් පවතිනවා. මේ සමාජය තුල ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි දේවදේන්තරව දහම් සරණ යනවා නම් මාර්ගඵලලාභීන්ගෙන් හිස් වෙන්න බෑ. නිවෙන සැනසෙන මිනිස් සමාජයකින් යුක්ත වෙනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිරිස. නමුත් ඒ පිළිබඳව අපට අසන්න ලැබෙන්නේ කලාතුරකින් එයත් සත්‍යදයි විශ්වාස කරන හැකි මට්ටමෙන්. එසේ නොවන්නට හේතුව මේ ධර්මයේ විග්‍රහයේ වරදක්ද? වත්මන් අය කුසීතයිද උත්සාහ කරන්නේ නැද්ද? කියන මේ කරුණ ගැන විමසිලිමත් වෙන්න වෙනවා. මොකද සසුන තුල පහළ වෙන්නා වූ ඔවුන් සදහම් අතුරුදහන් කරනවා යන්න සඳහන් කරලා තියෙන කරුණ. මේ පිළිබඳව මේ සූත්‍රයේම සඳහන් කරුණ විග්‍රහ කිරීමට මත්තෙන් මම අර භූත සුබ්බම් භික්කවේ පෙර සිදුවන සිදුවීමක් විග්‍රහ කරන ආනි නම් සූත්‍රයටත් යමු. මේ දෙක එකට අරගෙනයි අපි මේක පැහැදිලි කරන්නේ. ආනි නැත්තම් ආනකය. මිහිඟුබරේ කියලාත් සඳහන් කරනු ලබනවා. ඒ උපමාවක්. මහණෙනි පෙර වූවක් කියමි. භූත පුබ්බම් භික්ඛවේ කියන එකේ තේරුම. දස සහෝදරයන් සතු වුණා වූ ආනක නම් වූ මිහිඟුබරයක් වේ. මේ ආනකේ එලිතේ නැත්තම් ආනකේ පැරුණු කල දස සහෝදරෝ වෙනත් ඇණයක් දැම්මා වූය. මිහිඟුබරේ යන්නට ඒ හඬනගන බෙරයක් වශයෙන් හෝ මණින උපකරණයක් වශයෙන් හෝ දැන් දසාරාහණන් කියලා පෙන්නන්නේ 10න් එකක් ගන්නා බැවින් සහෝදරින් දසදෙනෙක් සතු වුණා වූ කියන අර්ථය. අපිට මේ පිළිබඳ විග්‍රහයක් අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය වෙන්නේ මේ උපමාවේ පෙන්වන දේ. එසේ බිඳුන කල වෙනත් ඇණයක් බහාල වුණා. වෙනත් ඇණයක් දැම්මා වූය. ඔක මෙහෙම හිතන්න. ඔබේ නිවසේ පවතින උපකරණයක්. කෑලි 10කින් විතර හදලා තියෙනවා කියලා හිතන්න. කෑලි කපලා වද්දලා. එලේ සහිත කෑල්ලක් තිබුණාම අවුරුදු 10ක් 15ක් යනකොට ඒකට සුදිරා යනවා.
ඔබේ උපකරණය ඔබට අයින් කරන්න ඕන කමක් නැහැ. ඔබට ලියවලා ඒ කෑල්ල දාන්න බහලන්න පුළුවන් එතෙන්ට. තව ටිකක් කල් යනකොට තව එකක් දිරා යනවා. ඒ හැඩයෙන් යුක්ත තව එකක් එතන එකතු කරන්න පුළුවන්. මේ කතාවෙත් වෙනවා මෙසේ දසසොහොයුරෝ එන දමාගෙන යද්දී පුරාණ බැන කද නැතිය එන පමණක් විය එසේ වූ යුගයක්ද වූයේය කියලා. දැන් ඔබටත් ඒ කෑලි 10 මිනිකට අවුරුදු 50ක් 60ක් යනකොට අලුතෙන්ම කෑලි 10ක් දාලා පරණ හැඩේ තියාගන්න පුළුවන්. නමුත් පැරණි කෑලි එකක්වත් එතන නැහැ නේද? පුරාණ බෙර කඳ නැති විය එන පමණක් ඉතුරු විය. මේ ආනි සූත්‍රයේ බුදුන් වහන්සේ වදාරන හරය කුමක්ද? මේ උපමාවෙන් තිලෝකර බුදු පියාණන් වහන්සේ වදාළ ස්වාක්ඛාත සම්දිත්තික අකාලික ගුණයන්ගෙන් යුක්ත වුණා වූ නෛර්යානික වූ සදහම තමයි මිහිඟු බෙරය. පසු කාලීනව ඒට එකතු කරන ලද අනිකුත් කෑලි තමයි පුරාණ බෙර කඳ අතුරුදහන් වී එන පමණක් ඉතුරු වීම. එහෙම යුගයක් උණයි කියලා කියනවානේ. එතකොට පැරණි හඩේ තිබුණට පැරණි කිසිවක් එහි නැත්නම් අලුත් මේකක් මේක තියෙන්නේ. මේක තේරුම් ගන්න ඕන. තිසරණේ කියන වචනේ තියෙනවා. ත්‍රිලක්ෂණේ කියන වචනේ තිබෙනවා. පටිච්චසමුප්පාදේ කියන වචනේ තියෙනවා. චතුරාර්ය සත්‍ය කියන වචනේ තියෙනවා. පටිච්චසමුප්පාදේ කියන වචනේ තියෙනවා. පංචස්කන්ධය කියන වචනේ තිබෙනවා. විපස්සනා භාවනා කියන වචනේ පවතිනවා. වචන සියල්ල පවතිනවා. ඒ වචන වලින් බුදු පියාණන් වහන්සේ හෙළි කළ දෙයමද මේ පවතින්නේ නැත්තම් මේවා අලුත් එනද? අර්ථ විපරීත වීම තුළින් නොගැඹුරි අරුත් ඇති වදන් පෙළකට අපි රැවටි සිටිනවාද යන්න මේ සූත්‍ර දේශනා දෙක තුල විග්‍රහ වෙනවා. ඒ තේරුම් ගන්න වෙනවා. මෙහිදී ආනි සූත්‍රයේ සඳහන් කරනු ලබනවා තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ප්‍රතිවේද ගම්බීර වූ ශූන්‍යත භාවයෙන් යුක්තනා වූ දේශනා දේශන කල්හි ඒවා ඇසිය යුතුයි, ධාරණය කළ යුතුයි, පිළිපැදිය යුතුයි නොසිතනවායි කියලා. පසු කාලීනව ඇති වෙන අය. ඒ වෙනුවට කවීන් විසින් පද බඳින ලද නොගැඹුරු දේවල් ඇති දේවල් ඇසිය යුතුයි, ධාරණය කරගත යුතුයි, ගායනා කළ යුතුයි, දේශනා කළ යුතුයි, පාඩම් කළ යුතුයි කියලා හිතනවායි කියලා තිබෙනවා. ශ්‍රාවක භාෂිත කියන වචනේ මෙතෙන්ට යොදලා තිබෙනවා. මෙසේ බුදුන් වහන්සේ වදාළ ශුන්්‍යතවාදයෙන් යුක්ත ධර්මයන් වෙනුවට ඊට වඩා මෙහා පැත්ත දේවල් එතෙන්ට එකතු වුනහම පුරාණ බෙර කඳ ශුන්්‍යතවාදයෙන් යුක්ත දේවල් නව බෙර කඳ අලුතින් එකතු කරපු දේවල් එන පමණක් ඉතුරු විය. වර්තමාන සමාජය තුළ අපට දකින්න ලැබෙන්නේ පැරණි ආනකයේද නැත්නම් අලුතින් එබවු එනදැයි හොඳ නුවණින් විමසා බලන්න ඕන. මොකද ඒකින් කියවෙන්නේ පුරාණ බෙර කඳෙන් තමයි වැඩ කටයුතු කරන්න පුළුවන්. අලුත් තැන වලින් මේ දේ කරන්න බෑ. මේ ශ්‍රාවක භාෂිත කියන වචනය ටික ගැඹුරින් හිතා බලන්න ඕන දෙයක්. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේදී සරියුත් මහරහතන් වහන්සේ වැනි අය සංගීත වැනි සූත්‍ර දේශනා කරමින් මහා පරිනිර්වාණ සූත්‍ර වැනි දේශනාවල ශ්‍රාවක භාෂිත. ආකොට්ටිත හාමුදුරුවෝ සරියුත් හාමුදුරුවෝ අතර නමුත් මේ භාෂිතයන් පිළිබඳව සැක ඇති කරනු ලබන්නේ පළවෙනි සංගායනාවේදීම බුදුන්ගෙන් ධර්මය සූ පුරාණ මහරහතන් වහන්සේ විසින්. දෙවන තුන්වෙනි සංගායනාව ගැන කවර කතාවද මුල් සංගායනාවේදීම විවාදයක් පිළි නොගැනීමක් තිබුණ බවට සාක්ෂි තිබෙනවා. පළවෙනි සංගායනාවට සංගායනාව බව සඳහන් කරන්නේ ධර්ම විනය. දෙවෙනි සංගායනාවට සංගායනාව බව සඳහන් වෙන්නේ ධර්ම විනය. තුන්වෙනි සංගායනාවට අභිධර්ම පිටකය සම්පූර්ණයි කියලා අපි ඉගෙන ගන්නවා. පළවෙනි දෙවෙනි සංගායනා දෙකේ නොතිබූ අභිධර්ම පිටකයක් ඒට එකතු කරන්න තරම් බුදුරජාණන් වහන්සේට වඩා දැක්මක් ඇති අය හිටියේ ඒ කාලේ. බුදුරජාණන් වහන්සේට බැරි වුණ කොටසක් එකතු කළාද? ශ්‍රාවක භාෂිත කියන වචනේ යටතේ මා මේ කතා කරන්නේ. එබැවින් එදා සිට අද දක්වා එකතු වන බොහෝ දේවල් බුද්ධ භාෂිත වශයෙන් පිළිගන්නට මහා සංඝරත්නය තීරණය කළ බව සඳහන් වෙනවා. නමුත් දෙවන සංගායනාවේදී පවා
අකප්ප දසවස්තුව පිළි නොගත් අය කොසඹෑ නුවර ගෝසිතාරාමේදී වෙනම සංගීතයක් පැවැත් වූ බව සහ මහා සංඝිකාණෙන් ප්‍රකට වූ බව. මහා දේවගේ පංචවස්තු මුල් කොටගෙන රහතන් වහන්සේගේ ස්වභාවය පිළිබඳ වාදයක් ඇතිවීම තුළ පසු කාලීනව අවුරුදු 237ක් 100ක් අතර කාලයේදී හීනයාන මහායාන වශයෙන් ભેද වූ බවත් ඉතිහාසයේ පෙන්වනු ලබනවා. එදා ඇති වුණා වූ වාද විවාද සංසිද්ධාන සකවාද 500ක් පරවාද 500ක් සහිතව කතාවත් උපකරණයේ ඇතුළත් කොට අර අභිධර්ම ග්‍රන්ථ විමානවත්තු පේතවත්තු ආදී කොට ඇති ධම්මසමනී විභංග ධාතු කතා පුද්ගල පඤ්ඤාප්ති අමතක ප ဋ ාණ එකතු වූ බවත් සඳහන් වෙනවා. මෙසේ තවත් එහාට සංගායනා පැවැත් වූ බව සඳහන් කරනු ලබනවා. මේ උගන්වීම් අනිවාර්යයෙන්ම අපට අවශ්‍ය නම් සසර දුකින් අත මිදීම සඳහා සුනීත සෝපාක පස්වග තවුසන් අද්වාගිය කුමාරවරු සසර දුකින් එතර වූයේ කුමන දහමක උදව් වෙන්නද? මේ දහම් අනිවාර්යෙන් අවශ්‍ය නම් ඔබ හිතන්න ඕන මේ ගැන. මා මේ පිළිබඳව කීප වතාවක් සමාජයට ඉදිරිපත් කරලා තියෙන උදාහරණයක් තිබෙනවා. ඔබට ගංගාවක පිරිසිදු ජලය සොයා ගන්න අවශ්‍ය නම් ඔබ ගම් මොයෙන් ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වලා බෑ. කඳු මුදුකට ඇදහෙන ජලය කඳ ඇතුළට ගරා ගැනීමෙන් පසු කඳ පාමුලින් උල්පතක් වශයෙන් එළියට එනවා. පෙරිලා පිරිදු දීමට සුදුසුයි. ඒ තමයි ඒ ප්‍රධාන උල්පත නමින් තමයි ගඟක් නැත්තම් ඔයක් ආරම්භ වෙන්නේ. පිරිසිදු ජලය හොයන්න ඕන නම් මේ උල්පත ගාවට යන්න ඕන. මන්දයක් අනතුරු එකතු වෙන පුංචි පුංචි ඇලවල් වලින් තියෙන මඩ, කාණු, වැසිකිලි, නගර ආරහා එන විට කුණු කාණු මේ සියල්ල එකතු වෙමින් ගඟ පළල් වෙනවා. මොයේදී අර ගඟේ වතුර තිබුණත් හොයන්න හරි අමාරුයි. මොකද බොර වැඩි අනිත් ඔක්කොම කලවම් වෙනවා. තිලෝකර බුදු පියාණන් වහන්සේගේ ශාසනයත් ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් සහ අනත්ත ලක්ෂණ සූත්‍රයෙන් ආරම්භ වුණා වූ ගංගාවක් නම් ඒ ගංගාව අවුරුදු 2600ක ගමන් මගක් ඔස්සේ ಭಾರತයෙන් ලංකාවට, ලංකාවෙන් බුරුමයට, ලංකාවෙන් තායිලන්තයට, බුරුමෙන් ලංකාවට ආදී වශයෙන් උපසම්පදා භාවයේ ගෙන යමින් ආ ගමනේදී අප දැන් සිටින්නේ ගන් මෝය ළඟ සිටිය නොහැකිද? දැන් මේ පිරිසිදු ජලයට කොතරම් බොර වතුර කලවම් වී ඇද්දයි ඔබට සිටිය හැකිද? එබැවින් ඔබ කල්පනාකාරී වෙන්න වෙනවා. උන්වහන්සේ පැහැදිලි කර වදාරන්නේ ඒ දහම් දේශනා කරන කල ඇසිය යුතුයි, ධාරණය කළ යුතුයි නොසිත නොගැඹුරු දේවල් අරගෙන ඒවා අසන්ත, ධාරණය කරන්ට, ශ්‍රවණය කරන්ට, දේශනා කරන්ට යනවා. ඒක පිළිගන්නවායි. මෙසේ මේ සද්ධර්මය කියන එක අතුරුදහන් වීමට මේ පිළි නොපැදීම හේතු වෙනවායි කියන එක පැහැදිලි කරලා තියෙනවා. වැඩිම වර්ධනය පිණිස අප්‍රමාදයේ හේතු වෙන බවත්, පිරිහීම පිණිස ප්‍රමාදයේ හේතු වෙන බවත් මේ සූත්‍ර දේශනාව තුළ සඳහන් වෙනවා. සද්ධර්මයේ පරිහානිය පිණිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිසගේ ප්‍රමාදය. මෙතන ප්‍රමාදය කියන්නේ වෙලාවට වැඩ කිරීම ප්‍රමාදය කියන එක නෙමෙයි. මේක තේරුම් ගන්න වෙනවා. ධර්මයේ තේරුම් ගත්තයින් පසුව කෙනෙකුට සසරින් ගැලවීම සඳහා භාවිතා කරන්න පුළුවන් සිහියක් තිබෙනවා. ආර්ය පුද්ගලයන් භාවිතා කරන්නා වූ මෙය අප්‍රමාදය. සිහියෙන් කටයුතු කිරීම. පෘථග්ජන පුද්ගලයන්ට මේ පිළිබඳ අවබෝධයක් නැහැ. ඔවුන් හැම විටම සසරේ පමා වූ මිනිසුන්. ඔවුන් ධර්මයේ හැසිරෙන්නේ නැහැ, ධර්මයෙන් ප්‍රයෝජන ගන්න නැහැ. ප්‍රමාදයේ හේතු වෙනවායි කියලා තියෙනවා සද්ධර්මයේ පිරිහී යාම පිණිස. සමස්ත සමාජයේම පෘථග්ජන මිනිසුන් නම් නැත්නම් 98ක් 99ක් පෘථග්ජන මිනිසුන් නම් ඔවුන් බුදුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව ප්‍රමාද වූ විට කවුද ඒ සදහම් වලින් ප්‍රයෝජන ගන්නේ? මේක තේරුම් ගන්න ඕන නේද? එබැවින් මේ සූත්‍ර දෙක අනුසාරයෙන් මා දකින්නේ වත්මන් සමාජයේ උත්සාහවන්ත පිරිසට පවා ඒ ආයුතු මග හෙලිපෙහෙලි නොවන්නේ සද්ධර්මයේ වෙනුවට සද්ධර්ම ප්‍රතිරූපක සමාජගත වී ඇති බැවිනි. සැබෑ රත්තරන් වෙනුවට ව්‍යාජ රත්තරන් වෙළඳ පොළට ඇවිත් ඇති බැවිනි. රන් පිළිබඳව දන්නා හැර නොදන්නාට මේ සැබෑ සහ ව්‍යාජ රත්තරන් වල වෙනස හඳුනාගත නොහැකි වාසේ සැබෑ සද්ධර්මයේ ඉගැන්වීම් සහ සද්ධර්ම ප්‍රතිරූපක ඉගැන්වීම්
පොහුදුන් සමාජයට කිසිදු වෙනසක් තේරෙන්නේ නැහැ. මේ වෙනස පිළිබඳව මා ඉදිරිපත් කළ උදාහරණයක් තිබෙනවා. එයත් කියලා අපි ඉදිරියට යමු. කුඹරක වැඩ කළ හැක්කේ සක්‍රීය පුද්ගලයෙකුට. ඔහුට අපි ගොවියායයි කියමු. ගොවියා කුඹරෙන් ඉවත් යාමේදී ගොවියාගේ හැඳුම අන්දා කෙනෙක් රඳවලා යනවා කෙතේ. අපි ඔහුට මිනිස් ප්‍රතිරූපයයි කියමු. නැසෙනම් පඹයායයි කියමු. මට කරුණු පැහැදිලි කරන්න අවශ්‍ය නිසා පඹයා කියන වචන නොයදා මා මිනිස් ප්‍රතිරූපයයි කියනවා. කුරුල්ලාට මිනිසා සහ මිනිස් ප්‍රතිරූපය අතර වෙනසක් නැහැ. දෙකම එකම නැඳගෙන ඉන්නේ දෙකම කෙතේ ඉන්නේ. ඊට වඩා දැක්මක් ඔහුට නැහැ. එබැවින් ගොවියා කෙතේ නැතත් කුරුල්ලා නැත්නම් පක්ෂියා මේ මිනිස් ප්‍රතිරූපයට රැවටි ඉවත්ව යනවා. තවත් ගොවියා කුඹරේ ඉන්නවායි කියනවා. නමුත් මේ අස්සද්දීම් පැලින්දීම් ආදී දේවල් කලේ පඹයාද ප්‍රතිරූපයේද මිනිසාද? මිනිසා. මිනිසායි සක්‍රිය ප්‍රතිරූපය සක්‍රිය නැහැ. මා මෙතන මිනිසාට උපයෝග කරන ලබන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. ඒ ධර්මයෙන් තමයි සෝවාන් ආදී මාර්ගඵල හිමිවන්නේ. ප්‍රතිරූපයෙන් ඒවා හිමිවන්නේ නැහැ. එබැවින් ඔබ තේරුම් ගත යුතු වැදගත්ම කරුණ. තථාගතයන් වහන්සේගේ ඉගැන්වීමක පවතින මේ ලෝකේ පවතින දුර්ලභම කරුණ තමයි සද්ධම්මෝ පරම දුර්ලභෝ. පරම දුර්ලභෝ වචනට මුලිනුත් එකතු වෙලා තියෙන කරුණ. ඒ කියන තරම් පහසුවෙන් හැම තැනකින්ම ලබා ගැනීමට නොහැකි බවයි එයින් කියවෙන්නේ. ඒ අතර උන්වහන්සේගේ ඉගැන්වීමේ පවතිනවා මිනිසත් බව ලැබ සදහම් හමුවීමෙන් පරිබාහිරව කෙනෙකුට දුකින් අත මිදෙන්න බෑයි කියන එක. කොතරම් මිනිසත් බව ලබා තිබුණත් ඔහුට සදහම් හමු වෙන්න වෙනවා. වත්මන් සමාජයේ ප්‍රගතිය සඳහා අප එසේනම් සදහම් තෝරාගත යුතුයි. සදහම් ප්‍රතිරූපක හඳුනාගත යුතුයි. මේ තේරුම් ගැනීම සඳහා ඔබට කල්පනාකාරීව යම් යම් දේවල් කෙරෙහි අවධානය යොමු කරන්න වෙනවා. බලන්න ශාසනය කියන වචනය. වත්මන් සසුනේහි ශාසනය දියුණුවයි ඇතම් උවසුවසියන් සලකනු ලබන්නේ චෛත්‍ය, ගන්ඨාර කුළුණ, ප්‍රාකාර බැම්ම, බෝධි ප්‍රාකාරයේ ආදී මේ දේවල් නවීකරණය වුණොත් දියුණුවයි. දැන් පන්සල දියුණුවයි. එසේ නවීකරණය වෙන්න ඕන, රැක ගන්න ඕන, අලුත් වැඩියා වෙන්නට ඕන. ඒ ශාසනය යනු ගොඩනැගිලියයි ආහාර වන්නේ නම්. ඒතම් බුද්ධානං ශාසනං කියන්නේ කුමක්ද? සීල බුදුරන්ගේ නිර්දේශය. සීල පව් නොකළ යුතු බව. ස්කන්ධ ධාතු ආයතන වශයෙන් දැකීමට කුසලතා ඇති යුතු බව. ඒ උදව්වෙන් සිත දමනය කළගත යුතු බව. එවිට බුද්ධ ශාසනය තිබිය යුත්තේ විහාරස්ථානයේ නොව භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියනා වූ සිව්වනක් පිරිසගේ හදවතේ. ඒ ශාසනය දියුණු නැහැ. පෘථග්ජන භාවයෙන් පිරී පවතිනවා. ඔවුන් සියලු දෙනා එකතුයි අර ශාසනය දියුණු කරනු ලබනවා. එවිට ආමිෂ පූජාවට නැඹුරු වෙනවා, විපාක ලැබෙනවා විනා ප්‍රතිපත්ති පූජාවට නැඹුරු වන්නේ නැහැ නේද? එබැවින් අප එකින් එක මේ දේවල් හඳුනාගෙන යාමේදී මේ ආනි සූත්‍රයෙන් පෙන්වන දේ, සද්ධර්ම ප්‍රතිරෝපයෙන් පෙන්වන සූත්‍රයෙන් පෙන්වන දෙයින් කියවෙන්නේ අපට මේ ධහම අනුගමනය කරන්නට බැරි අපේ බුද්ධිමත්කම මදිකම නිසා නොව ධහම වෙනුවට වැරදුන ධමයක් අපි භාවිතා කරන නිසා. ඒ වැරද්දුවේ කවුදයි චෝදනා කරන්නට අපේ අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ධම වැරදි කියන්නත් අපිට අවශ්‍ය නැහැ. නමුත් ප්‍රතිරූපක කියන්නේ මොනවද කියන එක හොයන්න වෙනවා. සද්ධම්ම ප්‍රතිරූපක උපදිනකොට සද්ධර්මයේ යටපත් වෙනවා. මොකද බුදු පියාණන් වහන්සේ වදාළ මේ ධහම තුල පෙන්වන්නා වූ මේ ආර්ය පුද්ගලයින් කියන එක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස තුළම එදා සිටි බව. එක්කෙනෙක් දෙන්නෙක් 10ක් 100ක් නො දහස් ගණනක් සිටි බව. උන්වහන්සේ සමග විවාදයට පැමිණි බමුණෙකුට උන්වහන්සේ වදාරලා තිබෙනවා. එසේ බොහෝ දෙනාට අනුගමනය කරමින් මේ ජීවිතය තුළම නිවීමට සැනසීමට
ගත හැකි ක්‍රියාමාර්ගයක් ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් වන මේ බුදු සමය අදහන වඳින පුදන යදින දෙනක් බවට පත්වීම තුළ අපි යන්නේ කොහාටද? මා දකිනවා රවුමක්. රවුම කියන එක හැමදාම ඒකාකාරී යන එකක්. එහෙනම් අපිට ජනවාරියෙන් පසු පෙබරවාරි ආව වස මාස 12කට පස්සේ ආයෙත් ජනවාරි එනවා. මේ පෘථිවිය වටා සූර්යයා රවුමක් ගිය බවට ලකුණු. මේ රවුම් වල ගමන ඉවරයක් නැහැ. ඒ වගේ බෞද්ධයින්ටත් රවුමක් තියෙනවා. ඒ මාස වකවානු වල අනුස්මරණය කළ යුතු උත්සව පුද්ගලයන් ආදී වශයෙන් මේ අවුරුද්දෙත් එහෙමයි ලබන අවුරුද්දෙත් එහෙමයි. මේ ලොකුම දෙයක් කොට සලකනවා විනා පුද පූජාවන් පැවැත්වීම ලොකුම දෙයක් කොට සලකනවා විනා පටිපත්ති පූජාවෙන් බුදුන් පිළිම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසටම උරුමයි. ඒ වඩා ප්‍රතිඵලදායකයි කියන මේ වදනේ ඉගැන්වීම කෙරෙහි ඔබේ අවධානය යොමු නොවන්නේ ඇයි? එවිට අප සිටින්නේ සදහම් අතුරුදහම් වූ සමාජයකද සසුනක් තුලද යන්න සැක කරන්න සිදු වෙනවා අපට. ඇයි? සිල් සමාදන් වූ උපසපන් සිල් රකින්නෝ භාවනා කරන්නෝ කොහොම? නමුත් නිවෙන සැනසෙන ජීවිත තිබෙන බවට දකින්න තියෙන ඉඩ කඩාදුයි. නමුත් ධර්මයේ සරණින් මිනිසුන් නිවි යා යුතුයි. ඔවුන් නිවුන පුද්ගලයන් බවට පත් වෙන්න. ඒ මරණින් පසු නොමසු නොවේ ජීවිතය තුළ. ඒ සඳහා ධර්ම අවශ්‍ය වෙනවා. මෙබැවින් අප මේ පිළිබඳව තේරුම් ගැනීමේදී මේ සූත්‍ර දෙක අනුසාරයෙන් මේ ප්‍රතිරූපක කියන්නේ මොනවද? ශ්‍රාවක භාෂිත කියන්නේ මොනවද? කියන කරුණ පිළිබඳව අවධානය යොමු කරන්න වෙනවා. අපට බුදුන් වහන්සේගෙන් පසු සරියුත් මහා කොට්ටිත මහරහතන් වහන්සේලාගෙන් පසු එකතුන දේවල්. මහායානයට ගොස් බලන්න, නැත්නම් තිබ්බත බුදුදහමට ගොස් බලන්න. එක එක ඒවා තුළ වෙනත් සූත්‍ර පවතිනවා. අපේ සූත්‍ර දේශනා වගේම විද්‍යාවධානයේ සද්ධර්ම ප්‍රතිරූපම සද්ධර්ම පොණ්ඩරීක සූත්‍රය ආදී වශයෙන් ඒවා වෙනත් ග්‍රන්ථ පවතිනවා. තිබ්බත මාලපත කියලා තව. ඒ වෙනත් ඉගැන්වීම් පවතිනවා. මෙසේ මේ අවුරුදු 2600ක් තුළ ආ ගමනේදී යම් හිතූ පැතූ දේවල් මේට එකතු කොට අපව නොමග යවා තිබිය නොහැකිද? විශේෂයෙන් Hindu දහම අතුරුදහන් වූ සමාජයේහි ඔවුන්ට පහරක් වැදුනා. ඔවුන්ට යලි ඕනෑ වුණා නම් Hindu දහම ඔසවා ගැනීමට ඔවුන්ට බුදු දහම තුළට Hindu දහම ඇතුළත් කොටත් ඒ බුදු දහමයි කීමට ඉඩ තියෙනවා. එනොය අජන්තා ලෙන් විහාර නරඹන විට ಭಾರತයේ එහි පවතිනවා විශාල ප්‍රමාණයක් බුද්ධ ප්‍රතිමා. එක තැනක පමණයි පවතින චෛත්‍යයක්. ඒ ලෙන් විහාර තුළ. ඉංග්‍රීසි භාෂාවෙන් මේ පැහැදිලි කර දෙන අය කියු කරුණක් තමයි බුද්ධ ථෙරවාද මහායාන වලින් යුක්තයි. ථෙරවාදීන්ගේ තමයි මේ විහාරය නැත්නම් චෛත්‍ය. මහායානිකයන් තමයි මේ බුදු පිළිම කලාව. කියලා තමයි ඕන් විග්‍රහ කරන්නේ. ඒ වගේ අපේ මේ සසුන තුලත් අනුරාධපුර යුගයේදී අබේගිරි ජේතවන මහා විහාර කියනා වූ මේ පාර්ශවයන් විවිධ දහම් න්‍යායන් අනුගමනය කළ බව. බෝධිසත්ව ප්‍රතිමා පවා ලංකාවේ ඉදි වූ බව සඳහන් වෙනවා. බෝධිසත්වයින් ඇදහිම මහායාන දහමක්. බුදු සමයේ කෙලින්ම කෙනෙක් ඇදහිම නෙමෙයි පවතින ථෙරවාදී දහමේ. දහම සරණ කර ගැනීම, දහම දැකීමෙන් බුදුන් දැකීම. බෝධිසත්ව වන්දනය. අමිතාව මෛත්‍රී ඇතුළු කොටයි තවත් බෝධිසත්වරු බොහෝ පිරිසක් වන්දනයේ මහායාන දහමක්. ප්‍රතිමා කලාව මහායාන දහමක් ඒවට. නමුත් අපි අද ඒවා අපේ කරන් පවතිනවා. අපිට මහායාන ථෙරවාද කියලා දැන් බෙදන්න බෑ. බෙදන්න අවශ්‍යත් නැහැ. අපට අවශ්‍ය මිනිසුන්ගේ සිත් සංසුන් කරන සදහම් කුමක්දයි තේරුම් ගැනීම. මේ වාද විවාද සම්බන්ධයෙන් මා කල්පනා කරන දෙයක් තියෙනවා. දැන් අර ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලා අතර වැසිකිළිය තුල ඇති වුණා වූ ජල ඉතිරියක් සම්බන්ධයෙන් විවාදයක් ඇති වෙලා. මහා දුරදිගට ගිය බව සඳහන් වෙනවානේ.
ඉතින් ඒක දුරදි ගියාම තරම් බරපතල ප්‍රශ්නයක්ද? වතුර ටික විසි කරලා දැම්ම නම් හරි. තව කෙනෙක් සෝදලා දැම්ම නම් හරි ඉවරයි. නමුත් එසේ නොකර මේ නැති ප්‍රශ්නයක් ඇති කර ගැනීම තුළ දුරදි ගියාම තුළ ඔබ හිතනවාද ආර්යභාවය තියෙනවා කියලා? පාරුපාන වාද කියලා බුරුම දහමේ සඳහන් වෙනවා. සිවුරු පෙරවීම සම්බන්ධයෙන් ගත්තා. ඒ වගේ මේ බාහිර දේවල් සම්බන්ධයෙන් වාද විවාද කරන බෙදීම් ඇති වුණ බවට නොයේද තුන්වෙනි සංගායනාවේ නිකාය 18ක් පෙන්වන්නේ. මානන් දකින්නේ මුලපටන්ම බෙදීම පෘථග්ජන භාවයේ ලක්ෂණයක්. ධර්මයේ සරණ තියෙනවා නම් බෙදෙන්න නෙමෙයි තියෙන්නේ ප්‍රශ්නේ විසඳා ගන්නනේ. මෙබැවින් අර ශාසනය ගැන සඳහන් කළා වගේම ප්‍රතිරූප පිළිබඳව අපි තේරුම් ගන්න වෙනවා. අපි යමු තෙරුවන් ගැන කතා කරන්න. ඔබට සහ මට පාසල් සමයේදී හෝ දහම් පාසලේදී උගන්වන තෙරුවන් කොහෙද ඉන්නේ? බුදුන් වහන්සේ බුද්ධ රත්නය, ධර්ම රත්නය, ග්‍රන්ථ සංඝ රත්නය, පූජනීය මහා සංඝ රත්නය. මෙපමණකින් අප සෑහීමට පත්වන්නේ නම් අර අග්ගපසාද සූත්‍රයේ මේක තියෙන්නේ මෙහෙම නෙවෙයි. බුදුන් සම්බුද්ධත්ව සූත්‍රවල පංචස්කන්ධය අනාත්මය. ධර්මය නිවනට ධර්මය කියලා කියන්නේ. සංඝයා සතරමක සතර ඵලයන්ටපත් වූ අය සෝවාන් සකෘදාගාමී අනාගාමී. එතකොට බුදුන් රූපය හෝ ශරීරය වශයෙන්, දහම් පොතපත වශයෙන්, සංඝයා සිවුරු කරගත් සම්දෙනා වශයෙන් භාවිතා කරන්න ගත්තාම මේ සදහම්ද සදහම් ප්‍රතිරූපයක්ද? මාවට ඉදිරිපත් කරපු සූත්‍රයක් පවතිනවා. ඒට කියන්නේ සමනා කියලා. නැත්නම් සෝබෙන්ති කියලා. මේ සූත්‍ර දෙකේම හරි ලස්සන දේවල් තියෙනවා. ඉද බික්කවේ සමනා, ඉද ဒ ුතිය සමනා, ඉද තතිය සමනා, ඉද චතුත්ථෝ සමනා. ශුඤ්ඤා පරප්පවාදා සමනේහි අඤ්ඤාති එවමෙතම් බික්කවේ සම්මා සිහනාදං නදත. මහණෙනි, පළවෙනි ශ්‍රමණයාත් මේ ශාසනය, දෙවෙනි ශ්‍රමණයාත් මේ ශාසනය, තුන්වෙනි ශ්‍රමණයාත් මේ ශාසනය, සිව්වෙනි ශ්‍රමණයාත් මේ ශාසනය. පරප්‍රවාද දෙසක් මිසදිටු වල හෝ වර්තමානයේ පවතින වෙනත් මිසදිටු වල මෙමන ශ්‍රමණීන්ගෙන් ශූන්‍යයි. මෙසේ මනාකට සිහනාද කළව. ශාසනය තුල සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් කියන සමණයෝ 4 දෙනා ඉන්න ඕන. අද ඒ ශාසනය තුල නැත්නම් එහෙනම් ඒකෙන් පෙන්වන්නේ ශාසනය අතුරුදහන් වූ බව නෙමෙයි. සිංහනාද කරන්න කියලා. එවමේ තම් වික්කවේ සම්මා සිහනාදන් අදත. මනාකට සිංහනාද කරව. අපට ඒ ශ්‍රමණයන්ගෙන් මේ ශාසන යුක්තයි කියලා සිංහනාද කිරීමේ හැකියාවක් පවතිනවද? චතරෝමේ වික්කවේ පුද්ගල සංඝං සෝදෙන්ති. මහණෙනි, පුද්ගලයෝ 4 දෙනෙකුට මේ සංඝ කියන ස්වභාවය හැබවීමේ, බබලවීමේ, ආලෝකමත් කිරීමේ, නියෝජනය කිරීමේ අයිතිය තියෙනවා. ඒ සඳහා ඔවුන් මෙන්න මේ අංගයන්ගෙන් යුක්ත වෙන්න ඕන. වික්ඛු වික්කවේ, වික්ඛුණී වික්කවේ, උපාසකෝ වික්කවේ, උපාසිකා වික්කවේ. මේ ත්‍රිලක්ෂණ සංඛ්‍යාත බුද්ධ වචනේ තේරුම් ගැනීම කෙරෙහි ව්‍යක්තද, විසරදද, බහුස්තරද, ධම්මදරද, විනීතද, ධම්මාන ධම්ම පටිපන්නද කරුණු 6ක් තියෙනවා. ඒ ත්‍රිලක්ෂණ සංඛ්‍යාත බුද්ධ වචනේ ගැඹුර වටහා ගැනීම කෙරෙහි සහ ඉක්මීම කෙරෙහි අඩංගු මේ ලක්ෂණ ටික වෙනම පැහැදිලි කරන්න ඕන. අපි අද කෙටියෙන් ගනිමු. ව්‍යක්ත, වියත්තෝ, විසරදෝ, විනීතෝ, බහුසුතෝ, ධම්මදරෝ, ධම්මාන ධම්ම පටිපන්නෝ. නම් ඒවයින් යුක්ත නම් ඒ සිව්වනක් පිරිසටම බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ සංඝ කියන නමට ඇතුළත් වෙන්න සංඝ විහාරේ භාවිතා කරන්න සුදුසු බව. දැන් පැවිදි වූ අයට සංඝ යන විවාහාරයේ වර්තමානයේ පැවතුනාට ඒසේ තිබී ඒවා වරදක් නෙවෙයි. ඒ ගරුත්වයත් එහෙම තියෙන්න ඕන. මේ ධර්මයේ ව්‍යක්ත භාවය තුළ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසම ආර්ය පුද්ගලයන් බවට පත් වූ විට වුන් සංඝ.
අර අග්ගප්‍රසාද සූත්‍රයේ මාර්ගඵලලාභීන්ටනේ සංඝ කියලා පෙන්වලා තියෙන්නේ. දැන් මෙතන මා පෙන්වන කරුණක් තියෙනවා. පාලියෙන් සිංහලයට පරිවර්තනය වෙන්න බුද්ධං සරණං ගච්ඡාමි බුදුන් සරණ යමි. එවිට අපි උපකල්පනය කරන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕනේ. දැන් නෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේ පහළ වුණාම තමයි සරණ යන්න ඕනේ කියලා ග්‍රාම්‍ය උපකල්පනයක් ඇති කරගන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා අත්තදීපා භික්කවේ විහෙරත අත්ත සරණා අනඤ්‍ය සරණා ධම්මදීපා විහෙරත ධම්ම සරණා අනඤ්‍ය සරණා කියලා. තමන්ට තමන් දිවයිනක් කොට ආලෝකයක් කොටගෙන වාසය කරන්න තමන් සරණ යන්න කවුරුත් සරණ යන්න එපා. ධර්මයේ දිවයිනක් කොට ආලෝකයක් කොට වාසය කරන්න ධර්මයේ සරණ යන්න කවුරුත් සරණ යන්න එපා. බුදුරජාණන් වහන්සේ වදාරනවා කවුරුත් සරණ යන්න එපායි කියලා. තමන් සරණ කරගන්නයි කියලා. අපි විශ්වාස කරනවා නම් බුදුරජාණන් වහන්සේගේ සරණ කියලා කාගේවත් සරණ නෙවෙයිද එතකොට? එබැවින් බුද්ධං සරණං ගච්ඡාමි යන්නේහි අරුත කාගේවත් සරණක් යටතටපත් නොවි තමන් සරණ කරගන්නා තැනක් තුල අර්ථ විග්‍රහයටපත් වේ යුතුයි. එවිට බුදුන් පිළිමේ වශයෙන් සැලකීම ප්‍රතිරූපයක් නොවේද? බුදුන් පුද්ගලයෙක් වශයෙන් සැලකීම ප්‍රතිරූපයක් නොවේද? බුදුන්ට බුදුන් කීවේ කවදාදැයි ඔබ හොයාගෙන තිබෙනවා. නැත්තම් මා ප්‍රකාශ කරලා තිබෙනවා. 100% පංච උපාදානස්කන්ධයන්ගෙන් දුරු වී පංචස්කන්ධයේ අනාත්මයටපත් වූදා මම ලෝට සම්මා සම්බුද්ධත්වයේ ප්‍රකට කළා කියලා තමයි සම්බුද්ධත්ව සූත්‍රවල පෙන්නන්නේ. විශේෂත්වය කොහොමද? මේ බුද්ධ නම් වූ පිවිදුන තත්වයටපත් උනායින් පසුව මේ ලෝකයේ තියෙන කිසිදු ධර්මතාවයකින් ඔවුන්ට රිදවන්න බෑ. ඇලෙන ගැටෙන ස්වභාවයන් නිසා කම්පණයටපත් වීමක් නැහැ. එතකොට ලෝකයේ ජීවත් වෙනවා නිවිලා. පුණ්ඩරීකං යතා වග්ගු තෝයේන නූපලිත්තති. මඩෙන් උඩට එන නෙළුම මඩේම හැදිලා. හැබැයි ආයෙ මඩ ගාගන්නේ නැහැ. අන්න ඒ වගේ මේ ලෝකෙම ඉපදිලා මේ කාම ලෝකෙම අසුරු කරලා අනතුරුව කාමයන්ගෙන් මිදීම තුළ මේ ලෝකයේ තුලම නිවන සරසන ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ අටලෝ දහමින් අකම්පිත ඒ අටලෝ දහමට ඇති කාරණා නිසා කිසිදු දැවීමක් තැවීමක් සිදු නොවන තත්වයක ජීවිතේ නිවන සරසන ජීවිතයක් නෙවෙයිද? වර්තමානයේ මිනිස් සමාජයේ මේ අටලෝ දහමට ඇති කාරණා නිසා කොතරම් අඬනවාද දොඩනවාද වැළපෙනවාද කම්පා වෙනවාදයි ඔබම ඔබේ සමාජයෙන් හොයා බලන්න. ඒ කිසිදු තැනක අඬන්නේ දොඩන්නේ කම්පා වෙන්නේ සිහි නැති වෙන්නේ මැරි වැටෙන්නේ නැතිව ඒ ප්‍රශ්න වලට පිළියම් දෙන්න පුළුවන්. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති. ලෝක ධර්මයන් ඔබට තර්ජනය කරන විට ලෝක ධර්මතාවයන් ඔබට බලපෑම් කරන විට තර්ජනය එල්ල කරන විට ඔබේ සිතේට කම්පණයටපත් නොවේද? එසේ වන්නේ දහමේ සරණින් එබඳු තත්වයට සිතපත් කරගත් ආයින් පසුයි. එසේ වන්නේ දහමේ සරණින් එබඳු තත්වයට සිතපත් කරගත් ආයින් පසුයි. එහෙත් පොහොදුන් කියන්නේ කවුද? නිරන්තරයෙන් මේ අටලෝ දහමට අනුව මේ අතට සෙලවෙන කෙනාට කම්පිත පුද්ගලයාට ලෝක ධර්ම සූත්‍රය අරන් බැලුවොත් තේරෙනවා ඒ ලෝක ධර්මයන්ගෙන්ම තම අසු නොවි ජරා මරණ වලින් මිදෙන්න පුළුවන් කියන එක. ඒ සඳහා සුතවත් ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වීම ඇරුණාම අසුත පුතග්ජනෙක් වශයෙන් ඒන් මිදෙන්න බැරි බව. එබැවින් පෙරුවන් යන්නට බුදුරජාණන් වහන්සේ ධර්මයේ ධර්ම පොත සංඝයා පූජනීය මහා සංඝරත්නයේ වශයෙන් සලකනු ලබන්නේ. දැන් බලන්න පරිත්‍රාණ ධර්ම දේශනාවකට නිවසට වැඩම කරපුවාම සදාතුක කරඬුව පිරිත්පත් වහන්සේ සහ පූජනීය මහා සංඝරත්නය තෙරුවන්ම ඒ ගෙදර වැඩ ඉන්නවා කියලා නෙමෙයිද කියන්නේ?
මේ සසර දුකින් නිදීම සඳහා භාවිතා කළ යුතු සැබෑ තෙරුවන්ද ව්‍යාජ තෙරුවන්දයි ඔබ තේරුම් ගන්න. මට නම් පේන්නේ තෙරුවන් වැඩින්න ඕනේ විහාරස්ථානයක හෝ ඔය වගේ පිරිත් පොලක නෙවෙයි. ධර්මයේ තේරුම් ගත්ත මිනිස්සුන්ගේ හදවතේ ඒ තෙරුවන් තමයි ඔවුන් දුකින් අතමුදවන්නේ. ඒ මා දකින්නේ ආර්ය සත්‍යයේ තෙරුවන් වශයෙන්. මේ කල්පනා කරන්න. අපි වචනයක් දෙකක් ඔස්සේ මේ කතා කරමු. ඔබට තේරෙන්න ඕන නිසා මම මේ කතා කරන්නේ. යන්න ඔබගේ අවමගුල් උත්සවයකට ඔබගේ ಗುಣ කතන කරන්නා වූ හිතවත් අය ඔබට අනුශාසනා කරන්නා වූ පූජනීය මහා සංඝරත්නය. ඒ ඔබේ ඥාතිවරයාගේ මිය යාම තුල කුමක්ද ඔබට පෙන්වන්නේ? අනිත්‍ය. ඔහු ජීවත්ව සිටියා, දැන් මිය යාම අනිත්‍යයි. සියලු දේම අනිත්‍යයි. ඔහුගේ සිරුර පමණක් නොව සතා සතුන්, ගෙවල් දොරවල්, බාහිර ලෝකේ සියලු දේවල් ඇති වෙනවා නැති වෙනවා. මේ ත්‍රිපිටකගත සූත්‍රවල තියෙනා වූ අනිත්‍යද නැත්නම් මේ සද්ධර්මයේද සද්ධර්ම ප්‍රතිරූපකයක්ද? අන්න සද්ධර්ම ප්‍රතිරූපකයෙන් නිවන් ලබා දෙන්න බෑ. සද්ධර්මයෙන් තමයි නිවන් ලබා දෙන්න ඕන. කෙසේ මේවා භාවිතතාවයේදයි කෙසේ මේවාට ගිජුණේදයි අප නොදනිමු. අප මේ සමාජය බැලීම තුළ බොහෝ පුවත්පත් වාර්තා තුළ, බොහෝ දේශනා තුළ, බොහෝ කතා තුළ මේ බාහිර ලෝකයේ පවතින දේවල් වල ස්ථිර නොවන බව, කැඩී බිඳී යන ස්වභාවය බුදුන් වහන්සේ වදාළ අනිත්‍ය වශයෙන් බුදුන් වහන්සේගේ නමට බාර දී තිබෙනවා. තිලෝගුරු බුදු පියාණන් වහන්සේ කිසිම තැනක කිසිම දවසක මේ බාහිර ලෝකයේ වස්තුන් ආරක්ෂා කරන, රැකගෙන දියුණු කරන, ප්‍රේසම් කරගෙන ජීවත් වීම සඳහා යොදා ගන්නට කියා තිබෙනවා හැර ඒවායේ කැඩෙන බිඳෙන බව ස්වභාවයට අනිත්‍ය යනුවෙන් දේශනා කොට නැහැ. එහෙත් ඔබ සමාජයේ තාමත් බොහෝ දෙනා භාවිතා කරනු ලබන්නේ මරණයේදී අනිත්‍ය, කැඩී බිඳී යාමේදී අනිත්‍ය, විනාශ වී යාමේදී අනිත්‍ය, වෙනස් වෙන ස්වභාවය අනිත්‍ය. ඒ විදිහට සද්ධර්මයේද සද්ධර්ම ප්‍රතිරූපයක් දැයි ඔබට තේරුම් ගැනීමට මම තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වදාළ අනිත්‍ය කුමක්දයි පැහැදිලි කරනවා. මේ ආර්ය සත්‍ය අනිත්‍ය කියන එකේ තේරුම බාහිර ලෝකයේ තියෙන කිසිම වස්තුවක තියෙන දෙයක් නෙවෙයි. සද්ධර්මයේ පැහැදිලි කළා වූ සූත්‍ර දේශනා ගණනාවක බුදුන් වහන්සේ සරියුත් හාමුදුරුවෝ තවත් කවුරු හෝ ප්‍රශ්න කරපු ප්‍රශ්න අපි දැකලා තිබෙනවා. ඔවුන් විමසන්නේ කුමක්ද? ඔබ මොකද මේ ගැන හිතන්නේ? රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය කියන මේ පහ අනිත්‍යද නිට්ටයද? දැන් බලන්න, රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංචස්කන්ධය තුල තමයි නිට්ටය හෝ අනිත්‍ය තියෙන්නේ. නිට්ටය යන්න ධර්මයේ තේරුම් නොගත් පුද්ගලයන් ලෝකයේ ඇවිදීම සඳහා පිළිගත් අසත් ධර්මයයි. අනිත්‍ය anu බුදුරන් ලෝට හෙළි කළා වූ දුකින් අත මිදීම සඳහා භාවිතා කළ හැකි සද්ධර්මයයි. පංචස්කන්ධයෙන් පිට, පංච උපාදානස්කන්ධයෙන් පිට කිසිදු ආකාරයක සියලු සංස්කාරයන් අනිදුක්ඛ අනාත්ම යන්නට නිර්වචනයක් ලබා දිය නොහැකි. මන්දයත් සංස්කාරය anu ද්‍රව්‍ය සංඛ්‍යාත ලෝකේ නොවන බැවින්. කුමක්ද සංස්කාර? චේතනා මුල් කොටගෙන රූප, වේදනා, සංඥා, සංකාර කියන ස්කන්ධ පංචකය තුළ සංකාර ස්කන්ධයට එකතු කරන්නා වූ පින්, පව් සහ ධාන කුසල් යනු සංඛාරයි. සංස්කාරයි. එවිට වතු පිටි ඉඩ කඩම් ගෙවල් දොරවල් සංඛාර වශයෙන් සැලකීම අසත් ධර්මයක් නොවේද? අන්න සද්ධර්මයේ වෙනුවට සද්ධර්ම ප්‍රතිරූප සමාජයට ආපු හැටි ධර්මයේ දන්නේ නැති අය අපි. එන පුරාණ බෙර කඳ අතුරුදහන් වී එන පමණක් ඉතුරු විය. පුරාණ බෙර කඳෙන් කරන දේ එන වලින් කරන්න බැරි ඇයි කියන එක ඔබට තේරුම් ගන්න පුළුවනිද? තේරුම් ගන්න මේ කරුණ.
නියත වශයෙන්ම ආරි සත්‍ය අවබෝධයේදී ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයන්තර සියලු දෙනා තුළම උපදින්නා වූ ෂණික ධර්මතාවය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයයි. ඒ බුදුන් වහන්සේගේ ධර්මයේ ඒකකය විස්තර කළ ඒ තුල. ඒ තුලට එන්නා වූ දේවල් වල තමයි නিত্য සුඛ ආත්ම භව සහ අනිත්‍ය අනාත්ම භව කියන මේ දෙපැත්ත පවතින්නේ. අන්න ධර්මයේ තේරුම් නොගත්ත පුද්ගලයා වූ පිළිගන්නවා නিত্য සුඛ ආත්ම භව. මින් පෙර ධර්ම දේශනාවකදී අපේ ගැඹුරින් විග්‍රහ කර තිබෙන බැවින් යලි පැහැදිලි කරන්නට ගන්නෑ මේ මොහොතේ. බුදුවරුලට පෙන්වා දෙනු ලබනවා ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංචකයට එන කිසිවක් මමකට මගේකට මගේ ආත්මකට ගන්න බැරි බව. ඒවායේ පවතින සැබෑ ලක්ෂණය අනිත්‍ය ලක්ෂණය සහ දුක්ඛ ලක්ෂණය සහ අනාත්ම ලක්ෂණය. එවිට පංචස්කන්ධය තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය තේරුම් නොගන්නෝ සරණ කරගෙන තිබෙන්නේ සද්ධර්මයේද සද්ධර්ම ප්‍රතිරූපකයක්ද? ඔබ මේ තේරුම් ගත යුතු වෙනවා. දැන් අර පංචස්කන්ධයේ අනාත්මය දැකීම තුළින් කර්මක්ෂය වෙන සුළු ස්වභාවය වතු පිටි වල අනිත්‍ය දැකීම තුළින් සිදු වෙනවද? ඔබ දැස හැර බලන්න ඔබ කොහෙද මේ ඉන්නේ? ඒවා කියන අයෝ ඒවා අහන අයෝ පිළිපදින අයෝ නෑ කෙනෙක්. අපට මේ ලෝකයේ යම් යහපත් සමාජයක් හදන්න අවශ්‍ය නම් තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ සදහම් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයකින් තොරව භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය බහුල වෙන්න ඕන. ඒත් අපට තෙරුවන් තුම්පලක අනිත්‍ය බාහිර ලෝකයේ සිදුවීම් වල මෙසේ තිබියදී අපට පුළුවන් ද සද්ධර්මයේ සහ අසද්ධර්මයේ තේරුම් ගන්න. අපි යමු භාවනාවට. භාවනාව යන්න තිලෝගුරු බුදු පියාණන් වහන්සේ පදාළ දෙයක් පමණක්ද? බුදු සමයේ පමණක් පවතින දේවල් වලද? යෝගී භාවනා කියන කාරණා. බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර වනාන්තර ගත වූ අය අත්කල මතාරි යෝගී ඔස්සේ භාවනා කොට රූපී අරූපී ධාන නේව සංඥා නා සංඥාතන දක්වා දියුණු කරගෙන ආසවක්ඛේ ඥානයේ හැරෙන්නට අනිත් සියලු ඥාන ලබාගෙන හිටියේ නැද්ද? නමුත් බුදුරජාණන් වහන්සේ මංගල ධර්ම දේශනාවේදීම මනාව පැහැදිලි කරනු ලබනවා ඔබට සැනසීම අවශ්‍ය නම් ඔබ ඉන්ද්‍රිය පිනවීම පසුපස යාම හෙවත් නැවත යෙදීම හෙවත් කාමසු කල්ලික අනුയോഗ ඉන්ද්‍රිය හම්බ වෙන දේ තමයි සැප තියෙන්නේ කියලා ඒ ඔස්සේ අනේකත් තමා තවමින් ආයතනයක් තිත්ත ආයතන කියලා පේනන හදාගත්ත නිවනක ඉඳ උත්සාහ කරන රූපී අරූපී ධාන හොයන මාර්ගයත් අතහරින්න ඕන කියලා. තවදුරටත් විග්‍රහ කරන ධර්මයේ සඳහන් වෙනවා සමතේ වැඩුවට කමක් නැහැ. රූපී අරූපී ධාන උපදින්න පුළුවෙනි. මාර්ගඵල ලැබෙන්නේ නැහැ. මරණින් මතු රූපී අරූපී බඹතල උපදින්න පුළුවෙනි. ඉතින් තිලෝගුරු බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ ඒ රූපී අරූපී ධාන ලැබුවනොත් ඒන් මොදවාගෙන නිවීමටපත් කරන්න ඇරුණාම මේ බුද්ධෝත්පාදය තුල අසද්ධාමක් භාවිතා කළ රූපී අරූපී බඹතල වල යන්නද? එහෙත් භාවනා ක්‍රම දෙකකි සමත විදර්ශනා. සමතේ වඩන්ට ඕන සමතේ පාදකට විදර්ශනා වඩන්ට ඕන කියන කී දෙනෙක් මේ සමාජයේ ඉන්නවද? ධර්මයේ තේරෙන්නේ නැති අය වඩන්නෙම සමතම තමයි. මතක තබා ගන්න. නමුත් ඒට සමතේ භාවනාව පුණ්‍යක්‍රියාවක් වෙනවා විනා විදර්ශනාවක් වෙන්නේ නැහැ. තීනි ඉමානි බික්කවේ පුණ්‍යක්‍රියවත්තුනි කියන පුණ්‍යකවර සූත්‍රවල සඳහන් භාවනාමය පුණ්‍යක්‍රියවත්තු. පුණ්‍යක්‍රියවත්තුන් කියන එකේ පෙන්වන්නේ පින් කරපුවම මෙලොව සහ පරලොව දෙවියන් අතර සැප විඳින්න පුළුවන් කියන එක. එමනම් පුණ්‍යක්‍රියාවක් වශයෙන් භාවනාවක් කළ විට රූපී අරූපී බඹතලවල දැහන්ගතව ඉන්න පුළුවන්. ඇරුණාම ඊට වඩා දෙයක් හමු වෙන්නේ. බුදුන් වහන්සේ ලෝකේ පහළුණේ කුමක් සඳහාද තේරුම් ගන්න. ඒ සමත කියන කොටස පොත්පත් වලට ඇතුළත් කළ සමසතරිස් කර්මස්ථාන වශයෙන් බෞද්ධ භාවනා කියලා කොයි ශ්‍රාවකයා ඇතුළත් කළාදයි අපි දන්නේ නැහැ. මේ පිළිබඳව යන විමසා යන ගමනේදී මා ඔබට එලි නොකල සූත්‍ර දේශනාවක් තියෙනවා ඉදිරි දවසක එලි කරන
එහි අඩංගු කරුණක් පමණක් මා ඔබට කියනවා. කාලේන සමතෝ කියන වචනෙන් සුදුසු කල්හි සමතේ වැඩිම කියලා තමයි අපි භාවිතා කරනු ලබන්නේ. ලංකාවේ පොත්වල එහෙම තිබුණාට බුරුම ත්‍රිපිටකය තුල පවතින්නේ කුමක්දයි තේරුම් ගන්න ඕනේ. සමත යන්නට වරහන් ඇතුලේ තිබෙන්නේ සම්මර්ෂණය කිරීම, සම්මර්ෂණ ඥානය. ඔය කියන බාහ්‍ය දාර්ශනිකය, ඔය කියන පුක්කුසාති, ඔය කියන ශනිකව අවබෝධය ලැබූ කිසිවෙක් සමත වැඩූ බවට සාක්ෂියක් නැහැ. අපි මේ අනිවාර්ය අංගයක් බවට පත් කරන්න බැරි දෙයක්. මොකද මේ gedara dore ඉඳන් කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. වෙනම කාලය වෙන් කරගන්නත් ඕන. අපිට මේ පැවිදි සාතර මදි වෙලා තියෙනවා ජීවත් වෙන්න. තව පැය දෙකක් හොයාගන්න කොහොමද? නමුත් මේ වරද්දා ගැනීම තුළ මේක කරන්න ලේසි. ධර්මයේ දැනගන්න ඕන නෑ මේකට. ඔය කවුරු හරි මොනවා හරි කිව්වම කියා ඉන්න පුළුවන්. එතුලින් චිත්ත සමාධියකුත් හම්බ වෙනවා. මතක තබා ගන්න. නමුත් තිලෝගුරු බුදු පියාණන් වහන්සේ ලොවට දහමක් දේශනා කළා. ඒ දහම තේරුම් අරගෙන දහම පිළිපැදීමටයි භාවනාව කියන්නේ. ඒ දහම තේරුම් ගත්තාට ඒ දහමට අනුව ජීවත් වීමටයි භාවනාව කියන්නේ. එතකොට ජීවිතේම භාවනාවක් වෙනවා. අරුණාම ජීවිතේ වෙනයි භාවනාව වෙනයි වෙන්නේ නැහැ. දහමක්. අර දහම නැතුව තමයි ඕන කෙනෙක් ගිහින් ඉඳගෙන ඔය මොනවා හරි කර්මස්ථානයක් කියව ඉන්න හදන්නේ. ඔබ දන්නවද මේ සමාජයේ පවතිනවා ජීවිතෙන් පලා යාම කියලා එකක්. අපේ සිතේ ඇතුළත පවතිනවා කිසියම් දුක් වලට හේතු සමූහයක්. මේ නිසා ලෝභ, දේශ, මොහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන, පශ්චාත්තාප නිරන්තරයෙන් අපේ හිතට වද දෙනවා. වද දෙන්නේ සිතට ආවොත්. ඒවා මූලයන් ඉවත් කරගත නොහැකි කෙනා මේවා හිතට එමින් වැළකීම සඳහා සුරාව, බුලත් පිට කෑම, ඒ වගේම ඔය අරමුණක් කෙරෙහි එල්බගෙන සිටීම ආදී පලා යාමේ විවිධ ක්‍රම භාවිතා කරනු ලබනවා. තිලෝගුරු බුදු පියාණන් වහන්සේ පැහැදිලි කර වදාරනවා මම අතීතයේ දැනුත් ඉදිරියටත් දුකත් හේතුවත් නැති වූ තැනත් මාර්ගයක් දේශනා කරමි. තේරුම් ගත යුතු වැදගත් කරුණු මෙයයි. මා ඔබට ඉදිරිපත් කරපු සූත්‍ර දේශනාවක නැත්තම් මා කියවපු තැනක තියෙන කරුණක් ඉදිරිපත් කරනවා ඔබට. තිලෝගුරු බුදු පියාණන් වහන්සේගෙන් ධම්මසා විවේක ජීවිතයක් ගත කිරීමට යන ස්වාමින් වහන්සේලා 30 දෙනා මව් කෙනෙකුගේ උදව් උපකාර ලබා සෙනසුනක් ඉදි කරවාගෙන එයට ගොස් එක් එක් කර්මස්ථාන වැඩුවේ යයි ඒ මාතික මාතාවගේ පොතේ සඳහන් කොට තිබේද? කතාව මම කෙටියෙන් කිව්වේ. ඔබ වහන්සේලා මොකද තැන් තැන් වලට වෙලා කරන්නේ? මහානකම් කරනවා. මහානකම් කරනවා කියන්නේ මොකක්ද? තිලකුණු වඩනවා. ඒ මහානකම අපට කරන්න බැරිද? පුළුවන්. එහෙනම් කියලා දෙන්නකෝ. ඒ ස්වාමීන් වහන්සේලා 30 දෙනා වහන්සේ තිලකුණු වඩන ගමන් අම්මට ගෙදර ගිහින් තිලකුණු වඩන්න කියලා දුන්නයි කියලා මේකේ සඳහන් කරන්නේ. කෝ ධර්මයේ තේරුම් ගත්ත අයට විවිධ භාවනා. ලොවට බුදුන් හෙලි කරන්නේ ත්‍රිලක්ෂණය නම් ත්‍රිලක්ෂණය තේරුම් අරගෙන පිළිගැනීම හැරෙන විට ඊට පිටින් ගියාපුවම බෞද්ධ කියන හිතන් හිටියට බෞද්ධ භාවනා කියලා හිතන් හිටියට ලෝභ, දේශ, මොහ ෂේවන්නේ නැහැ. එබැවින් තේරුම් ගත යුතු වැදගත් කරුණක් තිබෙනවා. මා මේ බොහොම ප්‍රවේශමෙන් ඉදිරිපත් කරන්නේ. ඔය ආනන්ද හාමුදුරුවෝ කරපු දෙයක් තියෙනවානේ. බුදුන් වහන්සේ ළඟ වැසිටමින් කළ කිව් සියලු දේශනා කටපාඩම් කරගනිමින් ධර්ම භාණ්ඩාගාරයක් වුණා. මෙබැවින් උන්වහන්සේට ධර්ම සංගායනාවේදී එදා එතන කෙසේ සිදුවීදැයි විස්තර කරන්න සිදු වුණා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ උන්වහන්සේගෙන් විමසනට කවද්ද මොකද්ද සිද්ධ වුනේ? මා විසින් මෙසේ අසන ලදී කියලා ස්ථානයේ සිදු තැන ආපු පුද්ගලයන් වැන්දාකාරය නොවැන්දාකාරය සිනා වූ ආකාරය ආගියතරු කතා කර ආකාරය සතුටු වුණ ආකාරය ප්‍රශ්න අසූ ආකාරය බණාසා පසුව තෙරුවන් සරණ ගිහින් ප්‍රකාශ කළ ආකාරය නිවස් වලට වැඩම කර ආකාරය අනාරාධිතව වැඩම කළ ආකාරය සතුන්ගේ මඟ පෙන්වීම තුළින් වැඩම කළ ආකාරය
විවිධ කතා පවතිනවා. නම් දසා දන් වළඳ අවසානයේ අනුමෙවෙනි බණ දේශනා කළ ආකාරය. බුදුන් වහන්සේ ස්වකීය ජීවිත කාලය තුළ යම් ක්‍රියාවක් කළේ නම් උන්වහන්සේගේ ජීවිතය පවා කාලසටහනකට හදලා තියෙනවා. සියල්ල මේ ත්‍රිපිටකය තුළ අන්තර්ගත වෙන්න ඕන. කිසිවක් මගහැරෙන්න බෑ. අබේ රාජකුමාරයාගේ වැඩට වැඩි ආකාරය, බෝධි රාජකුමාරයාගේ ඊට වැඩි ආකාරය, ඒ වගේ විවිධ තැන්වල කුෂ්ඨ රෝගීන් හමු වෙන්න ගිය ආකාරය හැම දෙයක්ම තියෙනවා. ඒ සියල්ල ධර්ම විනය වශයෙන් තිබුණා. පසුවය අභිධර්මයේ වශයෙන් උත් කොටසකට එකතු වුණා. මා යමක් කියනවා. හිතලා බලන්නයි කියන්නේ. අභි ගැඹුරු. තුන්වෙනි සංගායනාවේදී අපට එකතු අභිධර්මය අනිවාර්ය නම් ඊට ඉස්සර හිටපු රහතන් වහන්සේලාට ඒ අභිධර්මයේ හිමුුනේ නැහැ. අභිධර්මයේ පිළිබඳ විග්‍රහයේ මා දන්නා කරුණු අනුව සර්වාස්තිවාදී අභිධර්මයේ තෙරවාදී අභිධර්මයේ සාරිපුත්ත අභිධර්මයේ වශයෙන් සිත් 75ක් 89ක් සහ 100ක් වශයෙන් විවාදිතයි. මේ තේරුම් ගැනීමට පිළිගැනීමට බැරි අය සූත්‍රාන්තික නමින් ඉතිහාසයේ වෙනම පෙනී සිටි බව සඳහන් වෙනවා. මමත් කියනවා සසර දුකින් අත් මිදීමට අනිවාර්යෙන්ම අභිධර්මයේ දැනගත යුතුයි. ඒ අභිධර්මයේ චිත්තචෛතසික රූප විග්‍රහය නම් ඒ 236කට පෙර හිටිය අයට ඒ අභිධර්මයේ ලැබුණේද නැද්ද? ඔබ ගෙදර ගොහින් හිතා බලන්න, කල්පනා කොට හිතා බලන්න. මංගල ධර්මදේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍රයයි. දෙවන ධර්මදේශනාව අනත්ත ලක්ෂණ සූත්‍රයයි. සසර දුකින් මිදීමට අවශ්‍ය අභිධර්මයේ නොතිබුණේ නම් පස්වග තවුසන් රහත් වන්නේ කෙසේද? පංචස්කන්ධයේ අනාත්මය බුදු සමයේ අභිධර්මයේ බවට පැහැදිලි වන්නේ නැද්ද එතනින්? පුද්ගලයෙක් ඉන්නවා, කනවා බොනවා, යන එනවා, ස්ත්‍රී පුරුෂ අම්මා තාත්තා ගිහි පැවිදි. ඒ සම්මත ධර්මය. ඒ සියලු කර්තව්‍යයන්දී සියලු දෙනාටම අයිති රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. එහි ව්‍යාජය නිත්‍ය සුඛාත්ම බවයි, අව්‍යාජය අනිදුක්ඛානාත්ම බවයි ගැඹුරු දහමක් නොවේදය. සත්‍යය සසරින් ගලවන්නේ නැද්ද? ඔබ තේරුම් ගත යුත්තේ මේවා නේද? එබැවින් අර මාතික මාතාවගේ කතාවේ පෙන්වන්නේ හැම දෙනා වහන්සේම ධර්මයේ තේරුම් ගත්තයින් පසුව තිලකුණු වැඩුව බවයි. මේ ඇතුළත තේරුම් ගන්න. තණ්හා අනුසය සිතින් බැහැර වෙන්න ඕන. ක්ලේශ ප්‍රහීන වෙන්න වෙනවා. කෙලෙස් යටපත් වීම හැත් වීම නෙවෙයි. සකල ක්ලේශ ප්‍රහීන වීම. උපන්න කුසල් දුරු වීම. නූපන්න මෙය සිදුවන්නේ සමතයක් වැඩිමෙන් නොවේ. මේ තිලකුණු වැඩිම තුලින්ම තමයි. ඒ වගේම අර මම කියපු කතාවේ ඉතුරු දේ හිතා බලන්න සමස්ත සමාජයට මා කියන්නේ. බුදුන් වහන්සේ ගත කළා වූ චර්යා රටාව එසේ සූත්‍ර දේශනාව තුළ වාර්තාගත වී පවතිද්දී උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට ධර්මයේ කියාදී ඔන්න සෙනසුන් ඔන්න ශූන්‍යාගාර තිබෙනවා. ශූන්‍යාගාර කියන එකේ තේරුම කැලෑ කියන එක නෙමෙයි. බාහිර ද්‍රව්‍ය අරමුණු වලින් එන්න තියෙන ධර්ම වලින් තොරව තැන් හදාගත්ත පුංචි කාමරයක් වෙන්නත් පුළුවන්. උන්වහන්සේලාට වදාලේ ඔන්න මම දහම් හෙලි කළා නුඹට සරණ කරගන්නයි කියලා පැහැදිලි කළ බව. වත්මන් සමාජයේ පුරුද්දක් බවට පත් වී තිබෙන, අනුකරණය කිරීමක් බවට පත් වී තිබෙන, දුවන්නන් වාලේ දුවන වෙළඳපොළක් බවට පත් වී තිබෙන මේ නොතේරෙන මිනිසුන් එකතු කරගෙන භාවනා කරවීම නැමැති ක්‍රියාකලාපය බුදුරජාණන් වහන්සේ කලේ නම් එසේ කළ බවට ත්‍රිපිටකය තුල ආනන්ද හාමුදුරුව වාර්තා කරලා තියෙනවා. මේ තැන්වලදී මෙච්චර පිරිසක් එකතු කරගෙන භික්ෂූන් හෝ භික්ෂුණීන් හෝ උපාසක උපාසිකා මට හිතෙන හැටියට නම් වෙනම භාවනා පිටකයක් තියෙන්න ඕන. ওই තරම් භාවනා කරා නම් අවුරුදු 35 සිට 40 දක්වා 80 දක්වා. මට තේරෙන්නේ ධර්මයේම දේශනා කළා. ධර්මයේ තේරුම් ගත්ත අය හුදකලාව Tamanගේ වැඩේකට ගත්තා. මූලික වන්නේ ධර්මයේ බව ඔබට නොඇතෙන්නේද? මේ තේරුම් ගන්න. එබැවින් සද්ධර්ම ප්‍රතිරූපක හමුවේදී භාවනාව යන්නත්
විදර්ශනාව සද්ධර්මයක් වන අතර සමතේ සද්ධර්ම ප්‍රතිරූප ගණයට අයත් වෙන්නේ. අර බාහිර අනිත්‍ය සද්ධර්ම ප්‍රතිරූපයක් වන අතර ස්කන්ධ පංචකයාගේ අනිත්‍ය සද්ධර්මය වෙන්නේ. තවත් එහාට අපි යමු. කරුණු පැහැදිලි කිරීමේදී තේරුම් ගන්න. බුදු සමයේ ගැඹුරු ඉගැන්වීම කුමක් පදනම් කරගෙන පවතින්නේ? මා දකිනවා පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ පදනම් කොටගෙන. ත්‍රිලක්ෂණය හෝ චතුරාර්ය සත්‍ය හෝ පටිච්චසමුපාදය හෝ බොජ්ජංග හෝ සියල්ල. පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ පදනම් කොටගෙන තියෙන්නේ. එවිට මේ වත්මන් සමාජයේ දුක ගැන අපි කතා කරමු. ඉපදීම, ලෙඩවීම, මහලුවීම ආදී දුකක් බැවින් දුකෙන් අත මිදෙන්න ඕන. බුදුහාමුදුරුවෝ පිරිනමන ඊට පස්සේ දුකෙන් අත මිදුණා. මේ සමාජය තාමත් උපකල්පනය කරන්නේ නැද්ද ජීවිතෙන් පස්සේ දුකින් අත මිදීම? ඇයි මේ ඉපදීම, ලෙඩවීම මෙහෙ තියෙනවා, මරුණෙන් පස්සේ පිරිනමන ගියාම ඉපදීමක්, ලෙඩවීමක් නැහැ, දුකක් නැහැ. ඔබට තේරෙන්නේ නැද්ද සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා කියන එකෙන් කියන්නේ දැන් ඇස හෝ කන හෝ නාසය හෝ දිව නිසා පංච උපාදානස්කන්ධය හටගත්තොත් එතනයි දුක තියෙන්නේ කියලා. පංච උපාදානස්කන්ධය දුක නම් ඒකට හේතුව එතන තියෙන රූප තණ්හාව හෝ ශබ්ද තණ්හාව හෝ ගන්ධ තණ්හාව හෝ රස තණ්හාව හෝ පොට්ටබ්බ තණ්හාව. ඒ තණ්හාව නැති වූ තැන දුක නැති වූ තැනත් එතනම නේද? ඒ තණ්හාව නැති කිරීමේ මාර්ගය නේද අනුගමනය කරන්නේ. දුක නැති වූ තැන කියලා වෙනම මහා විශාල ප්‍රදේශයක් හමු වෙනවා. වෙනකොට ස්කන්ධ පංචකයෙන් පංචකයට, පංච උපාදානස්කන්ධයෙන් පංච උපාදානස්කන්ධයට ඒ තැන තණ්හක්කයෝ සබ්බ දුක්ඛං ජිනාති. ස්කන්ධ පංචකයෙන් පංචකයට තණ්හාව සේ කරන්න ඕන. යම් තැනක් දුක නම් ඒ වැරදීම නිසා දුක නැති වූ තැනත් එතනමයි ඒ උපාදානිය දුරු විට. මේ විට ඔබ හොයන දුක නැති වූ තැන ජීවිතය තුළ නොවේද තියෙන්නේ? ඔය ඇතැම්මු කියන්නේ මේ චතුරාර්ය සත්‍යයක් නෑ එකයි තියෙන්නේ කියලා. ඔය ඇතැම්මු කියන්නේ ලංකාවේ කට්ටියට ජීවිතය දුක වුණාට ඔය පිටස්තර ඉන්න රටවල් වල කවුරුත් දුකක් දන්නේ නැහැ කියලා. මේ සදහම් තේරුම් නොගත් පෘථග්ජනයින් කියන මේ වචන වලට මුලා වෙන්න එපා. දුක්ඛ යනු ආර්ය සත්‍යයක්. විමසලා බලන්න මේ සමාජයේ දරුවන් වැඩි එක, දරුවන් නැති එක, අසනීප, පෞල් ආරවුල්, විවාහය අසාර්ථකයක, ව්‍යාපාර අසාර්ථකයක, සේවක පක්ෂයේ ස්වාමියාට හොඳ නැති එක, ස්වාමි පක්ෂයේ සේවකයාට හොඳ නැති එක ආදී කොට ඇති අවුල් ජාලාවක නෙවෙයිද ඉන්නේ. මේ නිසා විඳවන්නේ නැද්ද? මිනිසුන් මැරී වැටෙන්නේ නැද්ද? රුධිර පීඩන ඉහළ යන්නේ නැද්ද? හෘදයාබාධ හැදෙන්නේ නැද්ද? ඒ සියල්ල පෘථග්ජන භාවය තුළ මිනිසුන් විසින් හදා ගන්න දෙයක්. දුක යන්න හැම දිනාට පොදු දෙයක් නෙමෙයි. ඒ අයට පෞද්ගලික ආවේනික දෙයක්. එබැවින් බුදුන් වහන්සේගේ ධර්මයේ වැදගත් වෙන්නේ දුක නෙමෙයි, දුක නැති වූ තැන. එයත් මෙතනමයි. තණ්හානුසේ නැති වූ තැන, තණ්හාව නැති වූ තැන, දුක නැති වූ තැන. එබැවින් දුක ගැන කතා කරගෙන ඉන්නේ නැතුව දුක නැති වූ තැන ගැන හොයන්න. එයත් මරණින් මතු හෝ අනාගත බුදුවරයෙකුගේ ශාසනයේ නොව වර්තමානයේමයි. නමුත් ඒකට තේරුම් ගත යුතු කරුණක් පවතිනවා. හොඳ උදාහරණය තමයි විසාකාවට බුදුන් වදාළ දේ. ඔබ සියලු දෙනාටම මේක අයිති. ඔබ සියලු දෙනාගේම චරිතවලට මේක අයිති. මම එක කීප වතාවක් පවසා තිබෙනවා. නමුත් මට මේක ඇති වෙන්නේ නැහැ කොච්චර කිව්වත්. මොකද සමාජයට පැහැදිලි කරලා දෙන්න පුළුවන් හොඳම ස්ථානය. විසාකාව තෙත ඇඳුම් ඇඳගෙන බුදුන් වහන්සේ හමුවට ආවිත බුදුන් වහන්සේ වසරනවා ඇයි විසාකාවිනි කියලා. Tamanta හිට මිනිබිරියක් මිය ගිය බවවත් පැහැදිලි කරනවා. බුදුන් වහන්සේ ප්‍රශ්නේ වෙනත කහවරමින් ඔබට මිනිබිරියෝ කීයක් හිටියොත් ඇද්දහනවා. නගරේ ඉන්න ඔක්කොම මිනිබිරියෝ වෙනවා නම් මම කැමතියි කියලා කියනවා.
ඊළඟට බුදුන් වහන්සේ වසනවා විසාකාවිනි එවිට ඔබට කිසිම දවසක තෙත ඇඳුම් නැතුව වියලි කෙස් සහිතව ඉන්න පුළුවන් වෙයි කියලා හිතනවාද? ඇයි? සියලු දෙනා මිනිබිරිය වුණොත් එහෙම මේ නගරයේ දවසට 10ක් 8ක් 6ක් 4ක් 2ක් මිය යනවා. ඒ හැම මිය යන කෙනා විශේෂයෙන්ම ඈට තෙත ඇඳුම් අඳින්න සහ තෙත බරිත කෙස් වලින් ඉන්න සිද්ධ වෙනවා. ස්වාමීනි මට එක මිනිබිරියක්වත් එපා. මේ සංකේතවත් කරන දේ තේරුම් ගන්න. අන්න එදා බුදු පියාණන් වහන්සේ විසාකාට වදාළ දේ අද ඉන්න සියලුම විසාකාවන්ට සහ විසාකලාට වළංගු වෙනවා. යංකෝ විසාකේ සතං සුඛානි සතං තේසං දුක්ඛානි. ඔබට මේ ජීවිතේ ජීවත් වෙන්න ගිහිල්ලා මේ පංචස්කන්ධයාගේ ඉදීම මැරීම තේරුම් ගන්න නැතුව මගේ හැඟීමෙන් ක්‍රියාත්මක කරන්න ගිහින් ඔබ මේ ඇස කන නාසය දිවකය කියන කාරණා උදව් කරගෙන යම්තාක් ලාභ අලාභ සැප දුක් නිന്ദා ප්‍රශංසා යසායස යටතේ ඇලීම් සංඛ්‍යාවකට ගොදුරු වුණාද? විසාකාවෙනි යමෙකුට අල්ලා ගැනීම සේයක් ඇති විට දුක් සේයක් ඇත. උන්වහන්සේ උපරිමයේ 100යි පෙන්වන්නේ. දැන් අපිට පෙන්වන්න තියෙනවා අපේ ඉන්න විසාකාවට දසදහසක් ඇත කියලා දුක්. ඇයි අල්ලා ගැනීම සංඛ්‍යාව සීමාවක් නැහැ. වැදගත්ම රහස මෙතන එළි වෙනවා ඒක තේරුම් ගන්න. 90 නම් දුක් 90යි 80 නම් 80යි 60 නම් 60යි 15 නම් 15යි 20 නම් 10 නම් 10යි 5 නම් 5යි. බුදුන් වහන්සේ මේක 15ට අරන් එනවා 5න් 5ට වගේ. අවසානයේ උන්වහන්සේ ප්‍රකාශ කරනවා අල්ලා ගැනීම එක නම් දුක් එකයි එකක්වත් නැත්නම් දුක් එකක්වත් නැත. ඒ දුක් එකක්වත් නැත්තේ මරණින් පසුවද අනාගත බුදුහාඳුරන්ගේ ශාසනයේද අල්ලා ගැනීම සියල්ලෙන් ඔබ හිස් වූ විට මේ ජීවිතය තුලද එබැවිනුයි මා පෙන්වන්නේ දුක නැති වූ තැන මේ ජීවිතය තුලයි. දුක පෞද්ගලිකයි. තම තමන් විසින් හදාගත්ත කාරණයක්. මේ බැවින් මේ දුක් එකක්වත් නැති වූ තැන තියෙන සෝයට නිර්වාණ හේවත් තෘෂ්ණාව නැති කියන කියනවා. අන්න මේ தത്വයට පත්වීම සඳහා ඔබ විසින් නොමගොස් කරගත්තා වූ අවුලෙන් මිදීම සඳහා ඔබ බුදුන් වහන්සේගේ ධර්මයේ සරණින් ඒ අවුලෙන් මිදීමට කටයුතු කරන්න ඕන. එවිටය නිත්‍ය සුඛ ආත්මකට ගැනීමේදී කර්ම රැස්ුණා, ත්‍රාණානුසේ හේතු ඉතුරු වුණා, නූපන් අකුසල් ඉපදුණා. අනිදුක්ඛ අනාත්මකට ගැනීමේදී නූපන් අකුසල් නූපදිනවා, උපන් අකුසල් දුරු වෙනවා, තණ්හානුසේ හිස් වෙනවා. ප්‍රතිසන්දිය ස්කන්ධ පංචකේ පංච උපාදානස්කන්ධ වශයෙන් පහළවන්නේ තණ්හානුසයෙන් පැමිණි විට. වර්තමානී ප්‍රසාදයන්ට ගැටිච්චි ඔබේ අතීතය ඔබට හොල්මන් කරමින් එනවා. මම එනවායි පැත්තෙන්. මේ තණ්හානුසේ එකක්වත් නැත්තම් ඊළඟට කොහොමද ප්‍රතිසන්දියක් හටගන්නේ? ස්කන්ධ පංච උපාදානස්කන්ධයක් හටගන්න තණ්හානුසයමක් නැති විට අන්න ප්‍රතිසන්දි නැති වෙන හැටි තණ්හානුසය හිස් වෙන්න ඕන. ධර්මයේ තේරුම් ගන්න නැතුව භාවනා කරන්න ගියාම භාවනාවත් තණ්හානුසයට එකතු වෙනවා. මට එළිය පහළ වෙලා, මට දැක්ම පහළ වෙලා, මට ඇහැක් පහළ වෙලා නොවේ. මතක තබා ගන්න ලෝභ දේශ මොහ ඡේවීමෙන් සිත ලෝභ දේශ මොහන්ගෙන් ශූන්‍ය වෙනවා. මමත්වයෙන් ශූන්‍ය වෙනවා. අරුණහම එළි මොකවත් පහළ වෙන්න බෑ භාවනාවල. ඒවා ඔක්කොම සමතේට ආйти නොමග යන දේවල්. වෙන්න ඕන මොකක්ද? එළි පහළ වීම නිර්වාණය කියලා කියනවාද? ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය නිබ්බානං. ඒවායේ ඡේවීම මමත්වයේ ශූන්‍යතාවය. ශූන්‍යතාවය කියන්නේ නිවන ශූන්‍යතාවය නෙමෙයි. ශුන්්‍යතවාදයෙන් යුක්තව කියන එකේ තේරුම මතක තබා ගන්න. අපි ශුන්‍ය ලෝක සූත්‍රයෙන් හෝ වෙනත් දේශනාවකින් පෙන්වන්නම් ඉදිරියේදී. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ පෘථග්ජනයාට මමත්වයෙන් යුක්තයි. එබැවින් ඔහු මම කොට මගේ කොට අරන් දුක් විඳිනවා. බුදුන් වහන්සේගේ ශුන්‍යතා දර්ශනය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ මමත්වයෙන් ශූන්‍යයි. මේ දැන ගැනීම සෝවාන් වීමයි ශුන්‍ය කරගෙන යාම සකෘදාගාමි අනාගාමි අරිහත් භාවයේදී 100ක් මමත්වයෙන් ශූන්‍යයි. එවිට සුද්ධ වූ ස්කන්ධ පවතිනවා. එතකන් සුද්ධ වූ ස්කන්ධ සම්පූර්ණ වෙන්නේ නැහැ. මෙබැවින් අප මේ කතා කරන්නේ කතා කරන්න ඕන දහමක් හෝ පාඩම් කරගන්න ඕන දහමක් නෙමෙයි. ඔබ බෞද්ධ නම් ඔබ තෙරුවන් කෙරෙහි විශ්වාස නම් ඔබ බුදුන් වහන්සේනි උත්තමයකට ගරු කරනවා නම් ඔබ මේ මොහොතේ ඉපද ලබා තිබෙන්නේ මිනිසත් බව සදහම් හමුවීම සඳහාමයි.
මොකද සදහම් හමු නොවුනොතින් මේක කවදාවත් කරන්න බෑ. සදහම් හමුීමේ ප්‍රතිඵලය ඔබ සරණ කරගන්න ඕන. අත්දීපා භික්ඛවේ විහෙරත අත්ථ සරණ අනඤ්‍ය සරණ. ඔබ සරණ කරගෙන ඔබ රැස් කරගත්තා වූ දුක් වලට හේතු ඔබෙන් පරිබාහිර කරගැනීමේ කටයුත්ත ඔබ ඉන්නා වූ ස්ථාවරයේ සිටමින් වගකීම් ඉටු කරමින් වගකීම් වලින් පැහැර නොහරමින් කරන්න ඕන. සමස්ත සමාජයේම බුදුන් වහන්සේ වදාළ ධහම අරගෙන අර ධනෙන් අර රැකියාවෙන් අර මුදල් වලින් අර යාන වාහන වලින් අර යටතල පහසුකම් වලින් සංසිඳවිය නොහැකි මේ දුක් වලට හේතුව සංසිඳවා ගැනීමට අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් වූ ධර්මයේ සරණ කරන්න ඕන. ඔය ඇතම් කතා කරන සමහර අය අනිත් දුක්ඛ අනාත්ම වෙන කතාවක්ම නැහැ. දුකටත් විරුද්ධයි. නමුත් පංචස්කන්ධය කියන්නේ ශරීරයට. පංචස්කන්ධයේ ශරීරය නෙමෙයි වරද්දගෙන අසත් ධර්මය. රූප වේදනා සංඥා සංකාර කියන චිත්තචෛතසික සමූහයට පංචස්කන්ධය කියන්නේ. මේ දහම් වරද්දාගත් අය කියන බණවලට මුලා වෙන්න එපා. තේරුම් ගන්න. එබැවින් දුක් එකක්වත් නැහැ අල්ලා ගැනීම එකක්වත් නැති බව බුදුන් වහන්සේ වදාළ දෙයයි. එබැවින් දුක් විඳින්නේ පෞද්ගලිකව වරද්දා ගැනීම තුළ බව තේරුම් ගන්න. ඔබ විසින් කළ යුත්තේ කුමක්දයි අප පැහැදිලි කරනු ලබනවා දැනට තේරුණේ නැත්නම් ඉදිරියට සවන් දෙන්න. හැම දිනෙකම පෞද්ගලිකව දුකින් අත මිදීම සඳහා කළ යුතු දෙයක් තියෙනවා. ඒකට සම්මා වායාම කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක අපි ගලපමු වෙනත් දවසක. වීරිය කියලා එකක් තියෙන්න ඕන මේකට. කුසීත වෙලා පුළුවන් තමක්. එබැවින් එසේ දුකින් අත මිදීම සඳහා ක්‍රියාත්මක වීමට අප්‍රමාදය කියලා කියනවා. රතු ඉර ගහන්න පෙර කාර්යාලයට යාම නෙවෙයි අප්‍රමාදය කියන්නේ. අප්‍රමාද විය හැක්කේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කඩාගත් පුද්ගලයාට නැත්නම් ආර්ය පුද්ගලයන් සතු ක්‍රියාවක් අප්‍රමාදය කියලා කියන්නේ. මේ පරමාර්ථ තත්ත්වයන්ගේ ගැඹුරු තේරුම් ගැනීම සඳහා ඔබට වැටහෙන තුරු ධර්ම ශ්‍රවණය කරන්න. අපට ඊට ඉඩකඩක් ලැබී පවතිනවා. ඒ ලැබිච්ච ඉඩකඩ අපට ලබා දුන්න අනුග්‍රහක බවතුන් හැම දිනාටම අපි නිදුක් නිරෝගී සුව සම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා පමණක් නෙවෙයි උන්ගේ දැහැමි ව්‍යාපාරික කටයුතු දියුණුවට කමක් නැහැ. මොකද මේ අනුග්‍රහක දායකත්වයේ බැති බර දෙයක් වෙළඳා මුල් කොට ගත්ත දෙයක් නෙවෙයි. එබඳු පින්වතුන් කීපවලක් මේ රටේ සිටිනවා. අපට කාලය ධනය සමය කැප කරමින් අපට මේ දහම් පණිවිඩය රටගෙන යාම සඳහා අනුග්‍රහ දක්වනවා. ඒ සියලු දෙනාමත් අපි ගෞරවයෙන් මතක් කරනවා නම් වශයෙන් සඳහන් නොකළට. ඔවුන් හැම දිනාටම දහම් මැස පෑදේවා යන අපේ ප්‍රාර්ථනයයි. එබැවින් ආනි සූත්‍රය සහ සද්ධම්ම ප්‍රතිරූපක සූත්‍රයේ රහස තමයි දහම යට වීම නිසා මිනිසුන්ට නිවන් නැහැ මඟඵල නැහැ. ධර්මයේ වැරදීම නිසා මිනිසුන්ට මඟඵල නැහැ නිවන් නැහැ. නිර්වුල් කරගන්න මේ නැති මඟඵල මේ නිවන් මේ ජීවිතය තුළම පවතිනවා. සරල වින්දනය ගැන දෙන කතාවලට රැවටෙන්නේ නැතුව බුදුන් වහන්සේ වදාළ ධම ස්කන්ධ පංචකය තුළ ත්‍රිලක්ෂණය අනාත්ම ත්‍රිලක්ෂණය තේරුම් ගන්නට තරම් ඔබ ඥානවන්ත වෙන්න. ඒ සඳහා ඔබට ධර්ම ශ්‍රවණය කරන්න ඉඩකඩ සලසා ගන්න. වෙනදා වගේ ගමින් ගමට යා යුතුයි කියලා අපි හිතන්නේ නැහැ. ඒ වගේදා විහාරස්ථානයට ගිහින් වාඩි වෙලා හිටිය යුතුයි කියලා අපි හිතන්නේ නැහැ. නමුත් විහාරස්ථානය සඳහා ඒක යුතුයකම් එකක්වත් පහර හරින්නත් එක. ඔබට අද මාධ්‍ය තිබෙනවා. මේ මාධ්‍ය වල නිවසේ සිටම ඔබට සවන් දෙන්න පුළුවන්. අන්තර්ජාලය තියෙනවා. ඒ ඔස්සේ ඔබට සවන් දෙන්න පුළුවන්. ඕන කෙනාට අද මේ දේවල් බහුලයි. ඒ දේවල් ප්‍රයෝජනට අරගෙන සදහම් තේරුම් අරගෙන මේ සම්බුද්ධ ශාසනය මගඵලලාභීන්ගෙන් යුක්ත කරලා සදහම් දීපයක් බවට පත් කරලා අදම නිවෙන සැනසෙන මිනිසුන් පිරිසක් බවට අපිපත් වෙමු. එසේ කර ගැනීම සඳහා මෙම ධර්මානුශාසනාවද උපයෝගී කොට ගන්නා ලෙස මතක් කරමින් අප පැහැදිලි කළා වූ සද්ධර්ම ප්‍රතිරෝධක සූත්‍රය එනම් ආනි සූත්‍රයේ අධේශනා ආවසෙන් පැහැදිලි කළා වූ මේ දහම් කරුණු පැහැදිලි කිරීම මෙතකින් අවසන් කරනු ලබනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා